නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, කලාතුරකින් මිනිසෙකුට ලැබෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ගැන අසන්නට ලැබීම. ඒ වගේම කලාතුරකින් ලැබෙන දෙයක් බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මය කුමක්ද කියලා පැහැදිලිව අසන්නට ලැබීම. ඒ වගේම කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝ රත්නය ගැන අසන්නට ලැබීම. කලාතුරකින් ලැබෙන මේ ධර්මය සංසාරයේ ඇවිදගෙන යන කෙනෙකුට අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබුණාම ඇතිවෙන පළවෙනි එක තමයි සිත පහදිනවා ධර්මය ගැන. ධර්මය ගැන ඇතිවෙන චිත්ත ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ සිත පහදවා ගැනීම කියන එක හැමෝම කරන්නේ නැහැ. හැමෝටම කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සිත පහදවා ගත්තාම තමයි සරණ යන්නේ. එතකොට මේ ධර්මය ගැන සිත පහදවා ගත්ත කෙනා සිත පහදවා ගන්න නම් ඒ අහන ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕනේ, විමසන්නට ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. දේවානම්පියතිස්ස රජතුමාට චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. දීප භාෂාවෙන්, පාලියෙන් නෙමෙයි දේශනා කළේ, ඒ කාලේ කතා කරපු භාෂාවෙන්. එතකොට රජුරුවන්ගේ හිත පැහැදුනා. සරණ ගියා. ඊට පස්සේ රජමාලිගාවේදී ධර්මයේ කියා දුන්නා. විමානවත්තු, පීඨවත්තු විස්තර කරලා දුන්නා. අනුලාභිසු ප්‍රධාන අන්තපුර ස්ත්‍රීන් 500ක් ඒ ධර්මයට පැහැදුනා. කොච්චර පැහැදුනාද කියන්නේ මොකද වුනේ? ඒ අනුලාභිසු ප්‍රධාන 500ක් අන්තපුර බිසවුන් වහන්සේලා මොකද කිව්වේ? අපිට පැවිදි වෙන්න ඕනේ කිව්වා. ඊට පස්සේ උපාසිකාරාමයක් කළා. සංඝමිත්‍රා භික්ෂුණීන් වහන්සේ වඩම්මවාගෙන එන එක ශ්‍රීමා බෝධි ශාඛා වඩම්මවාගෙන එන කරුණට අරිට්ඨ ඇමතිවරයා අපිටත් කළේ. එයා පොරොන්දුවක් ගත්තා. රජතුමාගෙන්, දේවයන් වහන්සේ මම ගිහිල්ලා ඇවිල්ලා මට මහාන වෙන්න ඕනේ. වර්තමානයේ එහෙම එකක් වුණා නම් ඉඳලා ඉවරයි. මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් කියාගෙන අන්න අන්තපුරේම මහාන කොලා කියයි. අන්න ඇමතිවරු ඔක්කොම අතහැරලා දාලා මහාන වෙනවා කියයි. මෙන්න නැති වෙනවා කියයි. ජාතිය බෝ වෙන එක නැවතුණා කියයි. ඒ මොකද හේතුව? අසත්පුරුෂයෝ මේ යුගයේ බහුලයි. හිත පහදින්නේ නැහැ ධර්මයට. ධර්මයේ කරා යනකොට ඒ ධර්මයේ කරා යන කෙනා තුල ගතිගුණ තියෙනවා, පිහිටන ගතිගුණ. පළවෙනි එක තමයි නුවණින් මෙනෙහි කිරීමේ කුසලතාවය. දෙවෙනි එක තමයි සත්පුරුෂකම.
තුන්වෙනි එක තමයි කෙලෙහි ගුණ. මේ තුන වෙන් කරන්න බෑ. යම් කිසි කෙනෙක් කෙලෙහි ගුණ දන්නවා නම් එයා සත්පුරුෂයෙක්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් නම් එයා නුවණින් කල්පනා කරන කෙනෙක්. යම් කිසි කෙනෙක් නුවණින් කල්පනා කරන කෙනෙක් නම් එයා සත්පුරුෂයෙක්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් නම් එයා කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. මේ විදිහට මේ තුන එකට තියෙන්නේ. අපිට පේනවා මේ සමාජයේ එක එක්කෙනා කියාගෙන යන දේවල් බැලින්නම් අනේ සත්පුරුෂය අඩුවිනේ. නුවණින් කල්පනා කරන අඩුවිනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ අසත්පුරුෂයෙක්ද සත්පුරුෂයෙක්ද? සත්පුරුෂයා විතරයි මේ ධර්මය අවබෝධ කරන්නේ. මා පළමුවෙන් මේක කියන්නේ අසත්පුරුෂයන්ගේ කියුම් කෙරුම් ගණන් ගන්න ඕනේ නෑ කියන්නයි. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ධර්මයෙන් ආර්ය ශ්‍රාවකයා තෝරන්නේ කොහොමද? සත්පුරුෂානං දස්සාවි. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. සත්පුරුෂයන් අඳුනනවා. සත්පුරුෂ ධර්මයේ දන්නවා. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ ලෝක සත්‍යාව සසර දුකින් ඈතර කරවලා පිරිනිවන් පාලා අවුරුදු 2500කුත් ගිහිල්ලා අසත්පුරුෂයන්ගෙන් නිନ୍ଦා අපහාස අදත් විඳින්නේ නැද්ද? අදත් අසත්පුරුෂයන්ගෙන් නිନ୍ଦා අපහාස විඳිනවා. යසෝදරාත් පිරිනිවන් පාලා ඉවරයි. රාහුලත් පිරිනිවන් පාලා. නන්ද කුමාරයත් පිරිනිවන් පාලා. ඒ උත්තරමයන්ගේ නම් ඈදගෙන අදත් නිନ୍ଦා කරනවා. එතකොට මේ අසත්පුරුෂයා කියන එක්කෙනාට මේ බෞද්ධ කතාවක් නෑ. බෞද්ධයෝ වැඩිපුර ඉන්නවනේ ඔයගොල්ලෝ. අසත්පුරුෂයා තමයි මේව කරන්නේ. ඒකට අසත්පුරුෂයාට හිත පහදින්නේ නෑ. බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙනකොට අසත්පුරුෂයාට හිත පහදින්නේ නෑ. අසත්පුරුෂයා හොයන්නේ අපහදින්න තැනක්. පහදින තැනක් නෙමෙයි. අසත්පුරුෂයා අපහදින්න තැනක් හොයාගෙන ඒ දේ උපුටා ගන්නවා. අරගෙන නිඳා කර යනවා. මේ නිසා මේක මේ ලෝකේ තියෙන එක. ඒතර අපට ඕන කරන්නේ අසත්පුරුෂයාගේ ලක්ෂණේ නෙමෙයි. අසත්පුරුෂයාගේ ලක්ෂණේ මොකද්ද? සත්පුරුෂයන් අඳුනන්නේ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්නට දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයෙහි හික්මෙන්නෙත් නැහැ. අසත්පුරුෂය බහුලයි. සිවුරු දාගෙනත් ඉන්න බොහොම අසත්පුරුෂයෝ. ඒ නිසා අසත්පුරුෂය බහුලයි. අසත්පුරුෂය තමයි හැමතැනම බොහෝ විට බණ කියන්නේ. එතකොට සත්පුරුෂය අඳුනා ගන්න මම මේ සත්පුරුෂයෙක් ගැන සත්පුරුෂයෙක් ධර්මයේ කෙරෙහි පැහැදිච්ච ආකාරය ගැන විස්තර කරන්නයි අද මා කල්පනා කළේ. මේ සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ තියෙන්නේ. මේ දේශනාවේ නම කුණ්ඩලිය සූත්‍රය. කුණ්ඩලිය සූත්‍රය. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සාකේත කියන නගරේ අංජන වනය කියන මිගදායේ. මිගදාය කිව්වේ මුවන්ට අභය භූමියක් වෙච්ච අංජන වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. කුණ්ඩලිය කියලා තාපසේක්. කුණ්ඩලිය කියලා තාපසේක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා ආරංචි වෙලා ඒ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට අංජන වනයේට ආවා. බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචි කතාබස් කළා. ඊට පස්සේ මෙයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ මම මේ ආරාමවල ඇවිද ඉන්න එක්කෙනෙක්. විහාර ආරාමවල ඇවිද ඉන්න එක්කෙනෙක්. මම පිරිස් අතරේ හැසිර ඉන්න එක්කෙනෙක්. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මම මේකයි කරන්න කියන්නේ. මම උදේට කෑම කනවා. ඊට පස්සේ මම පිටත් වෙනවා. මේ ආරාම ගානි තවුසන් පිරිවැජියන් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්න ආරාම ගානේ මම පිටත් වෙනවා. ඒ අය ධර්ම සාකච්ඡා කරන
බණ භාවනා කරන උයන් තියෙනවා. මං ඒවටත් යනවා. ගියහම මට දකින්න ලැබෙනවා වාද විවාද කිරීමට දතකට මැදගෙන ඉන්න අය. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසයන් කැමති අවබෝධ කරන්න නෙවෙයි. කැමති මොකද්ද? වාද කරන්නයි. මොකද හේතුව? මාන්නේ. වාද කර කර ඉන්න කැමති. මන් දන්නවා. නුඹ දන්නේ නැහැ. මටයි තේරෙන්නේ. නුඹට තේරෙන්නේ නැහැ. මේ වගේ කීකේ ඉන්න තමයි කැමති. ඉතින් කියනවා මෙහෙම මේ වාද විවාද පිණිස දතකට හොඳට උරච්චි කරගෙන ඉන්න අය දකින්න ලැබෙනවා. මේගොල්ල මෙහෙමයි වාද වලින් නිදහස් වෙන්නේ. මේ ප්‍රශ්නෙට මේකයි දෙන්න තියෙන උත්තරේ. මෙන්න මේ විදිහට වාද කර කර ඉන්න අය දකින්න ලැබෙනවා කිව්වා. ඉතින් ඔබ වහන්සේ වැඩ ඉන්නවා මට ආරංචි වුණා. මම මේ ආවේ ඔබ වහන්සේ අරගොල්ලෝ මේ වාද විවාද කිරීමේ ආනිසංසනේ දැක දැක ඉන්නේ. ඔබ වහන්සේ දැක දැක ඉන්නේ කවර ආනිසංසයක්ද කියලා දැනගන්නයි මම මේ ආවේ. එතකොට මෙයා මේ බුද්ධ ශාසනයට එන අලුත් අමුත්තෙක් නෙමෙයිද? අලුත්ම අමුත්තෙක්. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ උත්තරී ලස්සන උන්වහන්සේ දේශනා කරනවා කුණ්ඩලිය. තථාගතයන් වහන්සේ මේකේ ආනිසංසයක් දකිනවා. ඒ වාද විවාද නෙවෙයි. ඒ තමයි විද්‍යා විමුක්ති ඵල. මොකද්ද මේ ධර්මයේ ආනිසංසය? විද්‍යා විමුක්ති නැමැති ඵලේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ විද්‍යා විමුක්ති නැමැති දෙක ඉලක්ක කරගෙන තමයි උන්වහන්සේගේ ධර්මය දේශනා කරන්නේ. දැන් මේ ධර්මය ගැන කිසිවක් නොදන්න කෙනෙකුට උන්වහන්සේගේ ඉලක්කය කියනවා. මෙන්න මේකයි කියන ඉලක්කය. මොකද්ද මේ විද්‍යා විමුක්ති කියන්නේ? විද්‍යා කියන්නේ විද්‍යාව. සයන්ස් නෙවෙයි. විද්‍යාව කිව්වේ මෙතන මොකක්ද? සයන්ස් නෙවෙයි. මෙතන විද්‍යාව කිව්වේ විද්‍යාව. මොකක්ද මේ විද්‍යාව? දුක්ඛේ ඥානං. දුක්ඛාරි සත්‍ය ගැන ඥානය. දුක්ඛ සමුදය ඥානං. දුක හට ගැනීම ගැන ඥානය. දුක්ඛ නිරෝධේ ඥානං. දුක නිරුද්ධ වීම ගැන ඥානය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානය. මේ ඥානයේ තියෙනවද සයන්ස් වල? එහෙනම් සයන්ස් වල තියෙන අවිද්‍යාව. හරියට පැහැදිලි කරගන්න නිවැරදිව. සයන්ස් කියන්නේ අවිද්‍යාවට කියන නමක්. එතකොට සයන්ස් කියලා අපි බටහිර සුද්ධංගෙන් ලැබිච්ච මේ දැනුමට විද්‍යාව කියපු එක මා හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට වෙච්ච ලොකු වැරද්දක්. සයන්ස් වල තියෙන්නේ ආර්ය පරිශ්‍රණයක්ද අනාර්ය පරිශ්‍රණයක්ද? ආර්ය පරිශ්‍රණයක් නැහැ. ආර්ය පරිශ්‍රණය තියෙන්නේ කුමක් පිණිසද? ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිස. අන්නේ ආර්ය පරිශ්‍රණය බුදුරජාණන් වහන්සේ කළා. ඒ ආර්ය පරිශ්‍රණය කිරීම නිසා උන්වහන්සේට පහළ වුණා විද්‍යාව. අවබෝධ කරගත්ත විද්‍යාව. ඒ විද්‍යාව උන්වහන්සේ ත්‍රිවිද්‍යාව හැටියට පෙන්වුවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුූපපාත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය. ආසවක්ඛ්‍ය ඥානෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මුදුන්පත් වෙන්නේ. සයන්ස් වල එහෙම එකක් නැහැ. ඒක තියෙන්නේ අනාර්ය පරිශ්‍රණයක්. ඒක ආර්ය වූ පරිශ්‍රණයක් නෙමෙයි. ඒකේ තියෙන මේක එක දේවල් ගැන සදාචාරයක් නැති, මානව දයාවක් නැති, අවසානයක් වෙන්නේ නැති පරිශ්‍රණයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණය එහෙම නෙමෙයි. උන්වහන්සේ ආර්ය පරිශ්‍රණයක් කළා විද්‍යා විමුක්ති ඵල අනුසස් කොට තියෙනවා. ඒක උන්වහන්සේට විතර නෙමෙයි. ලක්ෂ ගණන් මිනිස්යන් ඒක අද්දුටුවා. රහතන් වහන්සේලා බවට පත්ුන්නේ නැද්ද? පත් වුණා. ඒ විද්‍යා විමුක්ති ඵල අනුසස් ශ්‍රාවක පිරිස ගත්තා. එහෙනම් මේ පරිශ්‍රණයේ මුදුන්පත් කරගත්ත මේ ජීවිතය තුලම ආයි වෙනත් පරිශ්‍රණයකට ඉඩ නොතබා
ඉතින් මේ විද්‍යාව චතුරාර්ය සත්‍ය අවබෝධය යම් තැනක නැද්ද? එතනට කියන්නේ අවිද්‍යාව කියලා. මොකක්ද අවිද්‍යාව? දුක්ඛේ අඥානං. දුක්ඛාරි සත්‍ය නොදැනීම. දුක්ඛ සමුදය අඥානං. දුක හට ගැනීම ගැන නොදැනීම. දුක්ඛ නිරෝධේ අඥානං. දුක නිරුද්ධ වීම ගැන නොදැනීම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දුක්ඛ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදැනීම. මේ නොදැනීම මේ සයන්ස් වල නැද්ද? සයන්ස් වල තියෙනවනේ මේ අනවබෝධි ආර්ය සත්‍ය නෑ නේකි. ඒ නිසා මේ මුළු ජීවිත කාලෙම විද්‍යාගාරයක් ඇතුළේ ඉඳලා එහෙමම මලත් ආර්ය සත්‍ය කරා යන්නේ නෑ යා. ඇයි ඒ පරිේශණය අනාර්ය පරිේශණයක්. ඒ නිසායි අනාර්ය පරිේශණයක් සදාචාරයක් නැති මානව දයාවක් නැති අවසානයක් නැති අනාර්ය පරිේශණයක් එක්ක ආර්ය පරිේශණය ගැලපීම කියන්නේ ඊළඟ අවිද්‍යාව. ඒ නිසා හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කෙනෙකුට ඇති වෙනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන්. සත්‍ය ඥාන කිව්වේ මේ දුක ආර්ය සත්‍යයක්. දුක හට ගැනීම ආර්ය සත්‍යයක්. දුක නිරුද්ධ වීම ආර්ය සත්‍යයක්. මේ දුක නිරුද්ධ වෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය සත්‍යයක් කියලා ඇති වෙන අවබෝධය. ඒකට තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. එයාගේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. එතන ඉඳලා එයා මාර්ගය පුරුදු කරනකොට මේ එක එක ආර්ය සත්‍යයට කරන්න ඕන දේවල් අවබෝධ කරගන්නවා. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළ යුතු එකක්. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය නැති කර දැමිය යුතු ප්‍රහාණය කළ යුතු එකක්. තණ්හාව. දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතු අධ්‍යක්ෂිය යුතු එකක්. තණ්හාව නිරුද්ධ කළ බව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ආර්ය සත්‍ය සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ යුතුයි කියලා එක එක ආර්ය සත්‍යයට කළ යුතු කෘත්‍යය. කෘත්‍යය කිව්වේ කළ යුතු දේ අවබෝධ කරගන්නවා අර සත්‍ය ඥාණයට ආපු එක්කෙනා. ඊට පස්සේ ඒ කෘත්‍යය උදෙසා ධර්මයේ හැසිරෙනවා. දුක අවබෝධ කිරීම පිණිස, දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම පිණිස, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කර ගැනීම පිණිස කැප වෙනවා. එතකොට මොකද වෙන්නේ? දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවා. දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවා. ඒක තමයි කෘතඥානය. ඒක කළා ඉවරයි. දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නවා. දුක්ඛ සමුදය දුක හටගන්න හේතු වෙච්ච දේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. දුක්ඛ නිරෝධය ඒ කිව්වේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම නිරුද්ධ වෙන බව සම්පූර්ණයෙන්ම තුනම නිරුද්ධ කරපු බව සාක්ෂාත් කරගන්නවා, අත්දකිනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සීල සමාධි ප්‍රඥා වලින් සම්පූර්ණ කරගන්නවා. භාවනා වශයෙන් සම්පූර්ණ කරගන්නවා. ඒක මොකද්ද? කෘතඥාන. එතකොට රහතන් වහන්සේ. කෘතඥානී තියෙන්නේ කාටද? රහතන් වහන්සේට. අන්න විද්‍යාව. විමුක්ති කිව්වේ විද්‍යාවටපත් වෙනකොටම නිදහස්. විමුක්තිය කියන්නේ නිදහස. මොකද්ද නිදහස? දුකින් නිදහස් වීම. පංච උපාදානස්කන්ධයෙන්, පටිච්ච සමුප්පාදයෙන්, ඇස කන නාසය දිවකය මනසින්, ධාතු වලින් නිදහස් වීම. නිදහස් වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම තුලින් දුකෙන් නිදහස් වීම තමයි විඥා විමුක්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුණ්ඩලිය තථාගතයන් වහන්සේ මෙන්න මේ අනුසස් දකිමින් කිව වාසය කරන්නේ. මොකක්ද අනුසස්? විද්‍යා විමුක්ති ඵල. විද්‍යා විමුක්ති ඵල අනුසස් දකිමින් කිව වාසය කරන්නේ. බලන්න මේ ආගන්තුක මිනිස්සුෙකුට මේ විස්තර කරන්නේ.
එතකොට කුණ්ඩලිය අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔය විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙන්න ප්‍රගුණ කරන්න ඕනේ මොනවද? දැන් කියෝනේ මම තථාගතයන් වහන්සේ මේ විද්‍යා විමුක්ති ඵල අනුසස් දකිමින් තමයි වාසය කරන්නේ. කිව්ව බවත් ගෞතමයන් වහන්සේ ඔය විද්‍යාවත් විමුක්තියත් කරා යන්න මොකද්ද කරන්න ඕනේ අපි? අන්න බුද්ධිමත් කෙනා. මොකද එයා ඒකෙන්ම පැහැදුනා. පළවෙනි එකෙන්ම. පැහැදිලා ඇහුවා මොකද්ද කරන්න ඕනේ මේකට? කුණ්ඩලිය විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ වෙන්න නම් බොජ්ජංග ධර්ම 7ක් වඩන්න ඕනේ කිව්වා. බොජ්ජංග ධර්ම 7ක් පුරුදු කරන්න ඕනේ කිව්වා. බහුල වශයෙන් ප්‍රගුණ කරොත් බොජ්ජංග ධර්ම 7 දියුණු කළොත් විද්‍යා විමුක්ති ඵලයට යනවා කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ඉබේ දෙන සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒ බොජ්ජංග ධර්ම 7 වඩන්න ඕනේ කිව්වා. ඒ බොජ්ජංග ධර්ම 7 මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ ටික දිනු කරන්න ඕනේ කිව්වා විද්‍යා විමුක්ති ඵල සඳහා කෙනෙකුට ලබා ගැනීමට. ඊට පස්සේ මෙයා අහනවා බවත් ගෞතමයන් වහන්සේ මේ සප්තබොජ්ජංග ධර්මයන් සම්පූර්ණ කරගන්න නම් මොකද්ද ප්‍රගුණ කරන්න ඕනේ? සප්තබොජ්ජංග ධර්මයන් කරා යන්න නම් ප්‍රගුණ කරගන්න ඕනේ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කුණ්ඩලිය එයා සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. සතර සතිපට්ඨානෙ හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. සතර සතිපට්ඨානෙ බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට මේ සප්තබුද්ධංග වැඩිලා යනවා කිව්වා. සම්පූර්ණ වෙනවා කිව්වා. ඊට පස්සේ අහනවා කුණ්ඩලියේ බවත් ගෞතමයන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්න ප්‍රගුණ කරන්න ඕනේ මොනවද? සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්න ප්‍රගුණ කරන්න ඕනේ මොනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කුණ්ඩලිය තීනිකෝ කුණ්ඩලිය සුචරිතානි භාවිතානි බහුලී කතානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. කුණ්ඩලියේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙලා යන්න නම් ත්‍රිවිධ සුචරිතය පුරුදු කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. ඊට පස්සේ කුණ්ඩලී අහනවා බවත් ගෞතමයන් වහන්සේ මේ ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ මොනවාද? කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරෝකෝ කුණ්ඩලිය භාවිතෝ බහුලී කතෝ තීනි සුචරිතානි පරිපූර්ණෙන්ති. කුණ්ඩලී මේ ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය ප්‍රගුණ කළ යුතුයි. හොඳට වැඩි යුතුයි කියලා හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ ලස්සනට ඉන්ද්‍රිය සංවරය විස්තර කරනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම දේශනා කළා. උන්වහන්සේගෙන් ඇහුවා මියා ආරාම ගාන යනකොට ආරාම නිසාදී පරිසාවචරෝ එයාව හඳුන්වාගත්තා. ඒවා හඳුන්වාගත්ත කොහොමද? අහමස්මි බොහෝ ගෝතම ආරාම නිසාදී පරිසාවචරෝ. බවත් ගෞතමයන් වහන්සේ මං ආරම් ඇසුරු කර කර පිරිස තුල හැසිරෙන එක්කෙනෙක්. ඒතර එයාට දකින්න ලැබිච්ච අත්දැකීම තමයි මොකද්ද? ඔව් ඒ ආරාමවල ඔක්කොම සූදානම් වෙන්නේ මොකේද? වාද විවාද වලින් ඒවා අනුසස් කරගෙන වාසය කරනවා. අනුන්ට අපහාස කර කර තමන්ගේ දී කියාගෙන යන්න. ඒවා අනුසස් හැටියට තියාගෙන ඉන්නවා. එතකොට ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා ඇහුවා. මොකද්ද කිව්වේ බුදුරජාණන් වහන්සේ? කුණ්ඩලිය තථාගතයන් වහන්සේ වාසය කරන්නේ විද්‍යා විමුක්ති ඵල අනුසස් හැටියට දකිමින් කිව්වා. අන්න එතනින් තමයි මේ මාර්ගයේ යාට විවෘත වුනේ. ඊට පස්සේ මෙයා කිව්වා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මේ විද්‍යා විමුක්ති ඵල කරා යන්නේ කොහොමද? කොහොමද මේක සම්පූර්ණ කරගන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න කුණ්ඩලිය
සතර සතිපට්ඨානේ හොඳට වඩන්න ඕනි කිව්වා. ප්‍රගුණ කර. සප්ත බොජ්ජංග. ඔව් සප්ත බොජ්ජංග හොඳට වඩන්න ඕනි කිව්වා. හොඳට ප්‍රගුණ කරන්න ඕනි කිව්වා. අන්න එතකොට යා විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ ඇහුවා ස්වාමී මේ බවත් ගෞතමයන් වහන්සේ මේ විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ කරගන්න නම් සප්තබොජ්ජංග සම්පූර්ණ කරගන්න ඕනේ. සප්තබොජ්ජංග සම්පූර්ණ කරගන්න නම් සම්පූර්ණ කරගන්න ඕනේ මොනවද කියලා ඇහුවා. එතකොට කිව්වා කුණ්ඩලිය සතර සතිපට්ඨානේ හොඳට වඩන්න ඕනේ කිව්වා. හොඳට ප්‍රගුණ කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ ස්වාමීනි විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ කරගන්න නම් බොජ්ජංග හත වඩන්න ඕනේ හොඳට. බොජ්ජංග හත සම්පූර්ණ කරගන්න නම් සතර සතිපට්ඨානෙ හොඳට වඩන්න ඕනේ. සතර සතිපට්ඨානෙ හොඳට සම්පූර්ණ කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා කුණ්ඩලී සතර සතිපට්ඨානෙ හොඳට සම්පූර්ණ වෙන්න නම් ත්‍රිවිධ සුචරිතේ වඩන්න ඕනේ. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරගන්න මොකද්ද කළ යුත්තේ? ඔව් කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරය හොඳට වඩන්න ඕනේ කිව්වා. බහුල වශයෙන් කරන්න ඕනේ කිව්වා ඉන්ද්‍රිය සංවරය. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේක තෝරන්න පටන් ගත්තා. හරි ලස්සනට ඉන්ද්‍රිය සංවරය තෝරනවා. කුණ්ඩලිය කොයි ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරයේ බහුල කළොත්ද බහුල වශයෙන් ප්‍රගුණ කළොත්ද ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ වෙන්නේ. හරි ලස්සන මේ විස්තරය. ඉද කුණ්ඩලිය බික්ඛු කුණ්ඩලිය මේ ශාසනයේ භික්ෂුව. දැන් මේ වෙන කෙනෙකුට මේ කියා දෙන්නේ. මෙයා කුණ්ඩලිය කියන්නේ බෞද්ධ කෙනෙක් නෙවෙයි. එයා මේ ආරාම ගානේ ඇවිද හිටපු එක්කෙනෙක්. එයාට කියන මේ ශාසනයේ භික්ෂුව චක්කුණා රූපං දිස්වා අහිං රූපයන් දැක්කට පස්සේ මනාපං නාභිජ්ජති ආස කරන රූපෙට ඇලින්න යන්නේ නැහැ. නාහි හංසති ඒක පතන්න යන්නේ නැහැ. ඒක ගන්න යන්නේ නැහැ. ඒකෙන් සතුටු වෙන්න යන්නේ නැහැ. න රාගං ජනේති. ඇහෙන් රූපෙ දැකලා ඒ ගැන මේ කවුරු ගැනද කියන්නේ? මේ ශාසනයේ භික්ෂුව. ඇහෙන් රූපෙ දැකලා රාගය පොදවන්න යන්නේ නැහැ. තස්ස ඨිතෝච කායෝ හෝති. එයාගේ ඇහැ එහෙමම තියෙනවා. ඒක අවශ්‍ය ගන්න නැහැ කියනවා. බලන්න ලස්සන මේ ඉන්ද්‍රිය සංවර විස්තර කරපු තාට මේවෙන් තමයි රහතන් වහන්සේලා බිහි වුනේ. ඨිතං චිත්තං හිත එහෙමම තියාගෙන ඉන්නවා කියනවා. හිත අවශ්‍ය ගන්න නැහැ කියනවා. අජ්ජත්තං සුසංඨිතං ආධ්‍යාත්මේ මනාකොට පිහිටලා තියෙනවා කියනවා. මනාකොට පිහිටලා තියෙනවා. සුවිමුත්තං රාගයෙන් මනාකොට මිදිලා තියෙනවා කියනවා. ඒ විදිහටයි කියනවා මේ ඉන්ද්‍රිය සංවරේ බහුල වශයෙන් වඩන්නේ. චක්කුණාකෝ පනේව රූපං දිස්වා. ඒ වගේම එහෙන් රූපයක් දැකලා අමනාපං අමනාප රූපයක් දැකලා න මංකු හෝති මෝන පුලුටු කරගන්නේ නැහැ කියනවා. අපතිත්ථින චිත්තු ගැටෙන සිත් ඇති කරගන්නේ නැහැ. අදීන මනසෝ දීන මනසක් ඇති කරගන්නේ නැහැ. අභ්‍යාපන්න චිත්තෝ තරහ නැති සිතින් ඉන්නවා. එහෙන් රූපේ දැකලා අමනාප රූපේ දැකලා. තස්ස ඨිතෝ කායෝ හෝති. එතකොට ඨිතෝච කායෝ හෝති කියන්නේ එයාගේ මේ කය අවශ්‍ය ගන්න නැහැ. එහෙමම තියෙනවා කලබලයක් නැතුව. ඨිතං චිත්තං සිතත් එහෙම තියෙනවා. අජ්ජත්තං සුසංඨිතං ආධ්‍යාත්මේ හොඳට පිහිටලා තියෙනවා. සුවිමුත්තං යා ද්වේෂයෙන් නිදහස් වෙලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කුණ්ඩලිය කණින් ශබ්දයක් කාලත් එහෙම තමයි කියනවා. කණින් ශබ්දයක් ඇහුවට පස්සේ ඔව් මනාප වූ ශබ්දයට රාගේ උපදව ගන්නෙ නැහැ. ඇලෙන්න යන්නේ නැහැ. එහෙමම කය පවත්වනවා. සිත පිහිටලා තියෙනවා. සිත ඇවිස්සෙන්නේ නැහැ. සිතේ ශබ්දේ ගැන ඇති වෙන රාගේ නිදහස් වෙලා තියෙනවා. කණින් ශබ්දේ අහලා ඇලුණු දෙයට එහෙමයි. ගැටුණු දෙයටත් අමනාප ශබ්දය හව කියලා හිතේ වෙනසක් ඇති කරගන්නේ නැහැ. නාසයෙන් මනාප ගඳ සුවඳ දැනුණා කියලා හෝ අමනාප ගඳ සුවඳ දැනුණා හෝ කියලා හිත අවශ්‍ය ගන්නෙ නැහැ. දිවෙන් මනාප රස දැනුණා කියලා හෝ
අමනාප රස දැනුණ කියලා හෝ හිත කලබල කරගන්නේ නැහැ, අවුස්ස ගන්නෙ නැහැ. එහෙම්ම තැම්පත් වෙ ඉන්නවා. කයට මනාප පහස ලැබුණා කියලා හෝ අමනාප පහස ලැබුණා කියලා හෝ හිත කලබල කරගන්නේ නැහැ. එහෙම්මම තැම්පත් කරගෙන ඉන්නවා. මනසින් මනසට අරමුණ හිතුණා කියලා. මනාප අරමුණක් හිතුණා කියලා ඒ කෙරේ රාගය උපද්දවන්න යන්නේ නැහැ. සිත කලබල කරගන්න නැතුව ඉන්නවා. මනසට අරමුණු දෙන්නා දී අරමුණු වලින් දේශය ඇති වුණා කියලා අමනාප ඇති වුණා කියලා දේශය ඇති කරගන්න යන්නේ නැහැ. දේශය ඇති කරගන්න යන්නේ නැහැ. හිත කලබල කරගන්නේ නැහැ. හිත තැම්පත් කරගෙන ඉන්නවා. යතෝචකෝ කුණ්ඩලිය බික්කුණෝ කුණ්ඩලිය මේ භික්ෂුවට යම් දවසක ඔය විදියට ඇහෙන් රූපේ දැකලා මනාප අමනාපේසු රූපේසු මනාප අමනාප රූප ගැන කය එහෙමම තියෙනවා නම් ඇවිස්සෙන්නේ නැත්තම් තිතං චිත්තං සිත එහෙමම තියෙනවා නම් අජ්ජත්තං සුසංඨිතං තමා තුළම හිත තැම්පත් වෙලා තියෙනවා නම් සුවිමුත්තං ඒ මනාප අමනාප දෙක මුල් කරගෙන ඇති වෙන රාග දේශයෙන් නිදහස් වෙලා නම් ආන්නේකට කියනවා දෙයට පිහිටපු ඉන්ද්‍රිය සංවරය කියලා. කණෙන් ශබ්දය අහලා මනාප අමනාප ශබ්ද ගැන නාසයෙන් ආග්‍රහණය කරලා මනාප අමනාප ගන්ධ ගැන දිවෙන් රස විඳින්නා වූ මනාප අමනාප රස ගැන කයට දැනෙන්නා වූ පහසේ මනාප අමනාප පහස ගැන මනසට එන සිටිවිලි වල මනාප අමනාප අරමුණු මේවට සිත කැළඹෙන්නේ. ඒ මට්ටමට ආපු ගමන් එයාට තියෙනවා ඉන්ද්‍රිය සංවරය. මේ විදිහට ඉන්ද්‍රිය සංවරය වැඩෙනකොට බහුල කරනකොට ඉන්ද්‍රිය සංවරෝ ඒවම් බහුලීකතෝ ඔය ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරේ බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට තීනි සුචරිතානි පරිපූර්ණති තුන් සුචරිතය සම්පූර්ණ වෙනවා. ඉන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුණ්ඩලිය මේ ඉන්ද්‍රිය සංවරය තුල හොඳට පිළිටලා තුන් සුචරිතය වඩන්නේ කොහොමද? ඉද කුණ්ඩලිය බික්කු කාය දුච්චරිතම් පහය කාය සුචරිතම් භාවේති. එතකොට යාට පුළුවන් වෙනවා අර විදිහට ඉන්ද්‍රිය සංවරය කිරීම නිසා කාය දුස්චරිතය අත්හරිනවා. කාය සුචරිතය වඩනවා. එහෙනම් අපිට පේනවා පැහැදිලිවම දුස්චරිතයට පදනම වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය තුල තමයි දුසිරිත වැඩෙන්නේ. එහෙනම් සුචරිතය වැඩෙන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන්. දැන් බලන්න මේක තම තමන් විසින් තම තමන් තුලනේ ඇති කරගන්න තියෙන්නේ. තමන් ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් පළවෙනි හානිය තියෙන්නේ කාටද? තමාට. තමා ඉන්ද්‍රිය සංවර කරගත්තොත් පළමු ආනිසංසයත් තමාටමයි. කාය දුච්චරිතම් පහය කාය සුචරිතම් භාවේති. කාය සුචරිතය වඩන දුච්චරිතය කියන්නේ මොකද්ද? කාය මුල් කරගෙන අකුසල් කිරීම, සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ හැසිරීම මේ තුنين වෙන් වී වාසය කරනවා යා. එතකොට කයින් සුචරිතය වඩනවා කියන්නේ ඒකයි. එතකොට කයින් සුචරිතය වඩන නම් මේ ඉන්ද්‍රිය සංවරය හොඳට තියෙන්න ඕනේ. එතකොට කාය දුස්චරිතෙන් වෙන් වී වාසය කරනවා. කාය දුස්චරිතෙම අරවා. එතකොට කාය සුචරිතය කිව්වේ සතුන් මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. ඔව් වැරදි කාම සේවනයේහි යෙදෙන්නේ නැහැ. ඊළඟට වචී දුස්චරිතේ බැහැර කරනවා යා. ඉන්ද්‍රිය සංවරය නිසා. මොකද්ද වචී දුස්චරිතය? වචනයෙන් වෙන අකුසල් මොනවද? ඔව් මේ බොරු අසත්‍යයක් බව දැන අභූතියක් බව දැන ඇත්ත වගේ කියනවා. මොකක්ද ඒක? බොරු කීම. හරියට කරනවා මිනිස්සු ඒක. අසත්‍යයක් බව දැන බොරු බව දැන ඇත්ත වගේ කියනවා. ඒකට හේතුව අර ඉන්ද්‍රිය සංවරය පිරිහීම. ඉන්ද්‍රිය සංවරය නෑ. ඉන්ද්‍රිය අසංවරය. ඊළඟ එක කේලාම් කියනවා. දැන් මේක කිව්වහම මේ කිනා තුල අමනාපයක් හට ගන්නවා. මේක ගැන ප්‍රශ්නයක් ඇති වෙනකොට දැන අතනින් අහලා මෙතන කියනවා. මෙතනින් අහලා එතන කියනවා. මේකට තමයි කේලම. ලියුමකින් ලියලවන්න පුළුවන්.
මෙන්න මෙහෙම බැන්නා ඔබට. මෙහෙම නින්දා අපහාස කළා. එතකොට මොකද වෙන්නේ? අර හොඳ හිටිය මනුස්සයාගේ ඔළුවට නැති ප්‍රශ්නයක් දැම්මා. ඒක මොකද්ද? කේලම. මේ විදියට හරියට තියෙනවා කේලම. කේලම කියලා කියන්නේ වචනයෙන් කෙරෙන දුෂ්චරිතයක්. වචනේ වැරදි විදියට හැසිරවීම. කේලම. ඊළඟ එක පරුස වචන. මිනිස්සෙකුගේ හිත රිදෙන ආකාරයට නින්දා පහස කරලා අසභ්‍ය වචන වලින් හිතේ සංසිඳීම නැති වෙන ආකාරයට බැනවැදීම, අපහාස කිරීම, නින්දා කිරීම මේ ඔක්කොම අයිති වෙන්නේ පරුස වචන වලට. ඒ ඔක්කොම පරුස වචන. ඒවා වචනෙන් සිදුවෙන දුෂ්චරිතේ හරියට කරනවා මේවා. ඉතින් බොහෝ දෙනෙක් ඉතින් මරින් බුදුරජාණන් වහන්සේ ඒකනේ නියපොත්තට පස් ටිකක් ගත්තා. සුගතිය උපදින්නේ මෙච්චරයි කිව්වනේ. ඔක්කොම දුගතිය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන තාමත් බණින්නේ උන්වහන්සේට. කොහෙද ඒගොල්ලෝ යන්නේ? දුගතිය උපදින්නේ. දුගතියට යන්නේ. පිරිසිදු ධර්මයකට නින්දා පහස කරන එකට දුගතිය මිසක් වෙන තැනක් නැහැ. ඇයි හිත පහදවලන්නේ නැහනේ. හිත අපහැදීමෙන් මේ ඔක්කොම කරන්න තියෙන්නේ. ඉන්ද්‍රිය අසංවරයෙන් කරන්න තියෙන්නේ. ඊළඟ එක සම්පප්පලාප. ඕනතරම් කතා කර කර ඉන්න පුළුවන්. ඒවට දොස් කියන්න කවුරුත් නැහැ. සම්පප්පලාප කතා කර කර ඉන්නකොට ඒවට දොස් කියන්න කවුරුත් නැහැ. දැන් අපි මේ ධර්මයේ කියනවා සිංහලෙන් කියනවා කියලා කොච්චර බයිනවද? වෙලාවක පාලියෙන් කියන්න ඕනි. එතකොට වනි තේරුන්නේ නැහැ. එතකොට මේකෙන් තේරෙන්නේ මොකද්ද මේ හිස් වචනේ? හිස් වචන කතා ඕනතරම් හිස් වචන කතා කර කර ඉන්නවා කෙලවරක් නැතුව. හිස් වචනේ දොස් දකින්නේ නැහැ. ඇයි මේ? ඉන්ද්‍රිය සංවරය නැහැ. වචනේ දුසිරිතේ යෙදෙනවා. වචනේ දුසිරිතේ යෙදෙනවා. ඉතින් මේවා අතාරිනවා කියන ඔයා. අන්න බලන්න ඉන්ද්‍රිය සංවරයට ආපු එක්කිනාට එතකොට අපිට පේනවා මේ ඔක්කොටම හේතු වෙන්නේ මොකද්ද? මේ ත්‍රිවිධ දුෂ්චරිත හේතු අභ්‍යන්තරේ කැළඹෙන්න ඕනේ. අභ්‍යන්තරේ පිරිහෙන්න ඕනේ. සිත අපිරිසිදු වෙන්න ඕනේ දුෂ්චරිතයේ යෙදෙන්න. සිත පිරිසිදු නම් දුෂ්චරිතයේ යෙදෙන්න බෑ. සිත අපිරිසිදු වුණාම තමයි අපිරිසිදු සිතකින් තමයි ඒව කරන්න තියෙන්නේ. එතකොට එයා මොකද කරන්නේ? හොඳට ඉන්ද්‍රිය සංවරයේ පිහිටපු කෙනා දුෂ්චරිතේ බැහැර කළා සුචරිතේ වඩනවා. සුචරිතේ වඩනවා. ඊළඟට මනෝ දුච්චරිතම් පහය මනෝ සුචරිතම් භාවේති. මනසින් වෙන දුෂ්චරිතේ බැහැර කළා මනසේ සුචරිතේ වඩනවා. එතකොට මනසිනුත් දුෂ්චරිතයක් වෙනවා. මොකද්ද මනසෙන් වෙන දුෂ්චරිතේ? අනුන්ගේ දේවල් වලට ආසා කිරීම. කොහොමද බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ මසුරුකම් පහක් මේ හිතක ඇති වෙන. ඒ මසුරුකම් පහ අත්නොහැර මගපල ලබන්න බෑ. ඒ මසුරුකම් පහ තමයි ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ආවාස කෙරෙහි මසුරුකම්, ආවාස කෙරෙහි මසුරුකම කියන්නේ විහාරාරාම කෙරෙහි ආසාවක් ඇති වෙනවා. වෙන කෙනෙක් හිතන්ට ඒ කියලා ආකමැති වෙනවා. තමන්ට මේක කරගෙන යන්න ප්‍රධාන වෙන්න ආසා කරනවා. මේක තමන්ගේ දෙයක් කියලා රැක ගන්න ඕනේ කියලා තමන් උදෙසා ඔන්න මසුරුකම හට ගන්නවා. ඊට පස්සේ වෙන කොයි හරි හොඳට විහාරාරාම හැදෙනවා නම් ඒ වාට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරනවා. ඉස්සා මච්චරිය එකට තියෙන්නේ. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් එකට තියෙන අත්තල් බැඳගෙන ඉන්නේ. ගෙවල් දොරවල් වලත් එහෙම. ඔන්න තමන් මොන හරි ගේ පොඩ්ඩක් හදා ගන්නවා. අල්ලපු ගෙදර හොඳට හදනවනම් ඔන්න හූල්ලනවා. උන්ට සල්ලි කොහෙන්ද? කුඩු විකුණලා වෙන්නේ නැති. හොරකම් කරලා වෙන්නේ නැති. කාට හරි ඔය ගිනි ගෙඩි දීලා වෙන්නේ නැති. අර ධාර්මිකව හම්බ කළත් ඒක දකින්නේ නැහැ. ඇයි ඊර්ෂ්‍යාව? හරියට මිනිස්සු ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවනේ. ඊර්ෂ්‍යාවෙන් පැවිද්ද තමයි ඊර්ෂ්‍යාවේ අංක 1. එතකොට හරියට ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. එතකොට මේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙනකට මොකද වෙන්නේ? ගුණ මොකවත් කිසි ගුණයක් පේන්නේ නැහැ. ගුණයක් හඳුනා ගන්නත් බෑ. ගුණයක් දකින්නෙත් නැහැ. දකින්නෙම ඇදීමයි නුගුණමයි. නුගුණමයි දකින්නේ.
ආන් එතකොට අඳුනගන්න මෙයා ඊර්ෂියාවෙන් පෙළෙන කෙනෙක්. මේ ඊර්ෂියාවෙන් පෙළෙමින් මේ කියන්නේ. ආවාස මච්චරිය. මගපල් ලබන්න බෑ. කුල මච්චරිය. දායකයින් හිතෙන් අල්ල ගන්නවා මෙයා මගේ දායකයා. අසවලා මගේ දායක. අසවලා මේ විහාරස්ථානයේ දායකයෙක්. දායකයෝ අල්ල ගන්නවා. ගෙවල් දොරවලත් එහෙම අල්ල ගන්නවා. මෙයා මං එක්ක විතරක් ඇසුරු කරන්න ඕනේ. මෙයා මගේත් එක්ක විතරක් හිතවත් වෙලා ඉන්න ඕනේ කියලා අල්ල ගන්නවා. ඒතර විනයත් එක්ක ඇසුරු කළොත් විනයට හිතවත් වුණොත් මොකද වෙන්නේ? ඊර්ෂියාව ඇති වෙනවා. ඊට පස්සේ බිඳවනවා. ඔව් නිന്ദා පහස කරනවා. ඔය සමහර තැන්වල එහෙම ඇති වෙන්නේ දායකයෙක් බැරි වෙලාවත් මහමෙවුනාටවත් කියනවා. එහෙනම් එහෙම කරගන්න කියනවා. අනිත් වැඩත්. දෙන්න එපා කරන මේ පැත්තේ. මේ මොකද්ද මේ තියෙන්නේ? කුලමච්චරිය. කුලමච්චරිය. එතකොට මේ කුලමච්චරිය ආවහම හිත පිරිහෙනවා. ඉස්සරහට යන්න බෑ. එතකොට මේක මනසේ ඇති වෙන දුෂ්චරිතයක්. ඊළඟට ලාභමච්චරිය. Tamanට ලැබෙන දේ ගැනත් මසුරි වෙන කෙනෙකුට ලැබෙනවට ඊර්ෂියයි. ඊට පස්සේ කාට හරි ලැබෙනවනම් බනිනවා ඉතින්. බන්නව ඇර මුකුත් කරන්න බෑ ඉතින්. අනුමෝදන් වෙන්න බෑනේ. අනුමෝදන් වෙන්න නම් ඉතින් යාගේ පිනයි. අනිත්‍යයේ පින කියලා දැකලා සතුට වෙන්න පුළුවන්කම තමයි අනුමෝදන් වෙන එක. අපි කියමු කෙනෙක් රූපي ලස්සනයි. අනුමෝදන් වෙන පින. හටහඬ ලස්සනයි. එතකොට එයාගේ පින. එයාට හොඳක් ධනෙ ලැබෙනවා. එයාගේ පින. එයා හොඳට ඉගෙන ගන්නවා. ඒක එයාගේ පින. සන්තෝෂ වෙනවා. එහෙම සන්තෝෂ වෙන්න බෑ. සන්තෝෂ වෙන්න බෑ. මසුරුකමම ඊර්ෂ්‍යාව එකත් එක්කම තියෙනවා. ඊට පස්සේ යාට මතක් වෙන්නේ අනුමෝදන් වෙන්න මොකුත් බෑ. අනුමෝදන් වීමක් නැහැ. ඒ මනසේ දුස්චරිතය. ඊළඟට වන්න මච්චරිය. වන්න මච්චරිය කියන්නේ එක කෙනෙකුගේ රූපේ ස්වභාව. ඒව ගැන දැනුගත්කම් ගැන. කවුරු හරි කෙනෙක් ලස්සනට ඇඳලා යනවනම් පාරේ ඒකට තිරසියා කරන්න ඉන්නව නේද? අර කොහොමද උන් හිටියේ? ඔය යන්නේ හැටි දැන්. කියන්නේ නැද්ද එහෙම? කියනවා. උයන පිහින ඔක්කොම පැත්තකින් තියලා බලන හොරෙන් ජනේලෙන්. අර යසයි යර යන හැටි යසයි යන හැටි. ඕන්න බයිනවා. ඊට පස්සේ ගෙදර කට්ටියට කියනවා අර අපහදින්න මොනවා හරි කියනවා. අපේ උන්ට තමයි කියනවා ඉගෙන ගන්න බෑ බලාපල්ලා කියනවා. එතකොට මේ මොකද්ද මේ ඉන්නේ? ඊර්ෂියාව මනෝ දුස්චරිතේ. මනෝ දුස්චරිතේ. ධම්මමච්චරිය. ධර්මයට ඊර්ෂියා කරනවා. ධර්ම ඉගෙන ගන්නවට කැමති නෑ. බණිනවා සිංහලෙන් කියා දෙනවා. හරි වැඩි. ගිහියන්ට මොකටද මාර්ගඵල ගැන විස්තර. චතුරාර්ය සත්‍ය මොකටද ගිහි අයට. ඔය දෙමාපියන්ට පොඩ්ඩක් සලකගෙන ඔය ඉඳලා මැරිලා ගියම මද කියන්නේ නැද්ද? ඉගෙන ගන්නවට ධර්ම ඉගෙන ගන්නවට ඊර්ෂියයි. ධර්ම උගන්වන්නවට ඊර්ෂියයි. මේවා ධම්මමච්චරිය. එතකොට මොකද? ඇයි මේ හේතුව? තමන් විතර ධර්මයේ ගත්තට පස්සේ තමන්ට මේක කියාගෙන යන්න. අනිත් ඒ ඔක්කොම දන්නේ නැහැ එතකොට. තමන්ට ඕන එකක් කියන්න පුළුවන්. මේ මසුරුකම් ඔක්කොම මනෝ දුස්චරිතයටයි. මනෝ දුස්චරිතය. හොඳට දැන් බලන්න ඉන්ද්‍රිය සංවරය නැත්තම් මේවට අහු වෙනවනේ. ආන්න බලන්න කොච්චර ලස්සනද බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉන්ද්‍රිය සංවරය හොඳට පිළිහිටියාම කාය දුස්චරිතේ නැති වෙලා යනවා. වචී දුස්චරිතේ නැති වෙලා යනවා. මනෝ දුස්චරිතේ නැති වෙලා නැහැ. අර මනෝ අරවට ආස කරන එකයි දේශේයි මිත්‍යා දෘෂ්ටියත් මනෝ දුස්චරිතයයි. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කිව්වේ? පින්පව් පිළිගන්නේ නැහැ. මෙලොව පරලොව පිළිගන්නේ නැහැ. ඔව් මව්පියෝ පිළිගන්නේ නැහැ. ඔව් දානේ විපාක ගුණධර්ම වල විපාක පිළිගන්නේ නැහැ. ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. ජීවිත අවබෝධය කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු අවබෝධයම මේ ලෝකය ගැන කියනවා කියලා පිළිගන්නේ නැහැ. හොඳ විස්තරයක් තියෙනවා අර දන්ත භූමි කියන සූත්‍රයේ මට මතකයි. අර ජයසේන කියලා කුමාරයෙකුට ස්වාමීන් වහන්සේ නමක් විස්තරයක් කරන්න ගිහිල්ලා බුදුරජාණන් උපමාවක් කියනවා. ඒ ස්වාමීන් වහන්සේට කියනවා මේ භික්ෂුව මිනිස්සෙක් කන්දක් උඩට නගිනවා. කන්දක් උඩ නැගලා කියනවා ශා ලස්සන. පොල්ලතු පේනවා, කුඹුරු පේනවා, වනාන්තර පේනවා, ඈත කඳු පේනවා කියලා කියනවා. බිම ඉන්න මිනිස්සෙක් කියනවා මොන බොරුදවවා? මොන බොරුදේ කියනවා. එතකොට එහෙමනම් කරන්න තියෙන මොකද්ද?
බිම ඉන්න මිනිස්සයව අතින් අල්ලන් ඇදගෙන යන්න ඕනේ කියන කන්දට. ආම් බලාපන් කියලා පෙන්වන්න ඕනේ කියනවා. එතකොට තමයි ඒක දකින්නේ. ඒ වගේ ධර්මයේ හැසිරීලා දකින දේවල් මේ ධර්මයේ නොහැසිරෙන අන්ධබාල පුතඥයන්ට තේරෙන්නේ නැහැ. ධර්මයේ නොහැසිරෙන අන්ධබාල පුතඥයන්ට මේ ධර්මයේ හැසිරෙනවා කිව්වහම මගඵල ලබනවා කිව්වහම සෝවාන් වෙනවා කිව්වහම පුතඥයෝ ඔක්කොම සැලෙනවා. පුතඥයෝ කම්පා වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය ඇහෙනකොට පුතඥයෝ සැලෙනවා. දැන් ඉවරයි කියනවා සිංහල ජාතිය. ඔව් ළමයි බඳින්න බෑ කියනවලු. මේ මොනවද කියන්නේ මේ? බොරු මේ කියන්නේ. මොකද්ද මේ තියෙන්නේ? හරි ලේසි හොයාගන්න. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවනේ ධම්මකාමෝ භවං හෝති. ධම්මදෙස්සී පරාබහු. ඔන්න ඕකයි මේ රටේ තියෙන ප්‍රශ්නේ. ධර්මයට කැමති නෑ. ධර්මයට ද්වේෂ කරනවා. ආන් ඒක මේ රටේ තියෙනවා. ධර්මයේ ගොඩනගා ගන්න ඕනේ කිය සසුන බේරන්න ඕනේ කිය ද්වේෂ කරනවා ධර්මයට. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට ද්වේෂ කරනවා. මාර්ගඵල වලට ද්වේෂ කරනවා. චතුරාර්ය සත්‍යයට අපහාස කරනවා. මේක කරන්නේ නැද්ද? මේක කරන්නේ පිටස්තර ආය නෙමෙයිනේ. මේ බෞද්ධ වේශයෙන් ඉන්න මේ අන්ධබාල පුතඥ ආයනේ. ඒතර මේකෙන් පේන්නේ මොකද්ද? මේ මොකද්ද? මනෝ දුස්චරිතය. මනෝ දුස්චරිතය. එතකොට මේ මනෝ දුස්චරිතය ඇති වුනහම පේන්නේ නැහැ යාට. දැන් ඔබට තේරෙනවද මම මුලින්ම කිව්වා මේ ධර්මයේ හිත පහදින්න නම් ඕනේ මොකද්ද? නුවණින් කල්පනා කිරීමේ කුසලතාවය ඕනේ. නුවණින් කල්පනා කිරීමේ කුසලතාවය නැත්තම් කරන්න බෑ. ඒ නුවණින් කල්පනා කිරීමේ කුසලතාවය තියෙන එක්කෙනා ශ්‍රද්ධාව කියන්නේ ඒක. ගොඩක් අය ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා තෝරගන්න දැන් නැහැ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සිත පහදා ගැනීම. සිත පහදිනවා. හිතේ ඇති වෙන පැහැදීමක්, ප්‍රසාදයක්. ඒක තමයි ශ්‍රද්ධාව. එතකොට රහතන් වහන්සේලා ගැන අහනකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නිවන ගැන අහනකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නිවන් මඟ ගැන අහනකොට හිත පහදිනවා. මාර්ගඵල ගැන අහනකොට හිත පහදිනවා. ආන්ගේ චිත්ත ප්‍රසාදේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. හිත පහදින් නැත්නම් ඒක ශ්‍රද්ධාවක් නෙමෙයි, ඒක බොරුවක්. එතකොට හිත පහදින් නැත්නම් මොකද වෙන්නේ? අන්න ධර්මයට දේශ කරනවා. ධම්මදේශී පරාබහු. දැන් හැමෝටම කියනෝනේ මේ මෙච්චර බණ කියනවා, මෙහෙම කියනවා මේ රටේ පිරිහින්නේ මොකද කියලා අහනවා. බුද්ධ වචනයක් වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් පිරිහින්න හේතුව මොකද? ධර්මයට ද්වේෂ කිරීම. ධර්මයට යම් කිසි කෙනෙක් ද්වේෂ කරන්න ගත්තොත් ඒ ද්වේෂ කරන්න ගත්ත මොහොතේ ඉඳලා එයාගේ සිත පිරිහිනවා. වචනේ පිරිහිනවා. කය පිරිහිනවා. එයා මනෝ දුස්චරිතයේ යෙදෙනවා. වචී දුස්චරිතයේ යෙදෙනවා. කාය දුස්චරිතයේ යෙදෙනවා. මොකද හේතුව? එතන තියෙන යාගේ අසංවරකම. ධර්මයට ද්වේෂ කිරීමෙන් හරියට ඒක තියෙනවා. ඒ නිසා මේ බොහෝ දෙනෙක් දුගතිය යන්න මේව හේතු වෙනවා. අපිට හරි දුකයි පේනවා දැක්කම වැඩිපුර යන්නේ දුගතිය කියලා. කරන්න දෙයක් නැහැ මොනව කරන්නද ඉතින්. මේකේ හිත පහදවාගත්ත එක්කෙනා සුගතිය යනවා. අපහදාගත්ත එක්කෙනා දුගතිය යනවා. ඒකනේ හැටි. ඒකයි හැටි. එතකොට ඒ අර මිත්‍යා දෘෂ්ටිය මනෝ දුස්චරිතයක්. ඉතින් මේව තමයි මිනිස්සෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පිරෙහෙන්න හේතු වෙලා තියෙන්නේ. අර ඉන්ද්‍රිය සංවරේ නෑ. එතකොට ත්‍රිවිධ දුස්චරිතය දෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට පැමිණිච්ච ශ්‍රාවකයා හොඳට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා. හොඳට ඉන්ද්‍රිය සංවරේ පිහිටනකොට මොකද වෙන්නේ? ත්‍රිවිධ සුචරිතේ වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතේ වැඩෙනකොට ඒවම් භාවිතානි කෝ කුණ්ඩලිය තීනි සුචරිතානි ඒවම් බහුලී කතානි කුණ්ඩලිය ඔය විදිහට ත්‍රිවිධ සුචරිතේ වඩනකොට ත්‍රිවිධ සුචරිතේ බහුල කරනකොට චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට සතර සතිපට්ඨානෙට යන්න ඕනේ නම් බලන්න කොච්චර ලස්සනද නේ. සතර සතිපට්ඨානට යන්න ඕන නම් ඉස්සෙල්ලාම ඇති කර ගන්න ඕනේ මොකද්ද අපි? ඉන්ද්‍රිය සංවරේ. ඉන්ද්‍රිය සංවරේ හොඳට ප්‍රගුණ කරන එකට හොඳට පිහිටනවා අපිට ත්‍රිවිධ සුචරිතේ.
ත්‍රිවිධ සුචරිත හොඳට පිළිපදින එකට සතර සතිපට්ඨානට යමු වෙනවා. කතම් භාවිතාච කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨාන කතම් බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති. ඒතර සතර සතිපට්ඨානෙ වඩන්නේ කොයි විදියටද කියලා අහනවා. කොහොම බහුල වශයෙන් කරද්ද කියලා අහනවා. බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. ඉද කුණ්ඩලිය බික්ඛු. කුණ්ඩලිය මාගේ ශාසනයෙහි භික්ෂුව කායේ කායානුපස්සී විහෙරති. කායේ කිව්වේ කාය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. මොකද්ද කාය පිළිබඳ කායානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු? ආනාපාන සති, ඉරියාපත, සම්පජාන, සති සම්පජාඤ්ඤය, අසුභ භාවනාව, ධාතු මනසිකාරය, නව සීවතිකය. එතන කමඨහන් 14ක් තියෙනවා. භාවනා ක්‍රම 14ක් තියෙනවා. මේකෙන් මොකක් හරි එකක් එයා පුරුදු කරනවා, හොඳට වඩනවා. අර ත්‍රිවිධ සුචරිතය වැඩුණු වෙලාවට. බලන්න කොයිතරම් ලස්සනද කියලා. කොයි විදිහටද කරන්නේ යා? ආතාපි. දැන් යාට තියෙනවා ආතාපි. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය කියන්නේ. නූපන් අකුසල් උපදවන්නේ නැහැ. උපන් අකුසල් නැති කරන්නා වූ උත්සාහය කියදෙනවා. ඔව් එතකොට යා ඒකට තමයි කෙලෙස් තවනවා කියන්නේ. කෙලෙස් වඩනවා නෙමෙයි. කෙලෙස් තවනවා. එහෙම කරනකොට නෝනින් සීකරනකොට නූපන් කුසල් උපදවන උපන් කුසලුත් වැඩෙනවා. සම්පජානෝ නෝනින් යුක්තව සතිමා හොඳට සියෙන් විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එයාට මේ ජීවිතය ගැන තියෙන ඇලීම් ගැටින්දි කාතහැරලා. ඇලීම් ගැටින්දි කාතහැරලානේ කෙලින් මුලින්ම. මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයට එනකොට එයාන්න අභිජ්ජා දෝමනස්ස වලට වැටෙන්නේ නැති වෙන්න. අභිජ්ජා දෝමනස්ස දෙකම මානසික. අභිජ්ජා කියන්නේ අනුන්ගේ දේවල් වලට ආසා කිරීම. දොම්නස කියන්නේ මානසික දුක. මානසිකව ඇති වෙන දුක. මේ දෙක අත්හැරලා ඉන්නේ. මේ දෙක අත්හැරලා සීයෙන් යුක්තව නුවණින් යුක්තව කාය ගැන කායානුපස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට අවිජ්ජා දෝමනස්ස අත්හැරලා මනසින් ඇති වෙන දොම්නසයි මේ ලෝකෙට ආස කරන දේවලු අත්හැරලා කෙලිස්තවන වීරියෙන් යුක්තව සීයෙන් නුවණින් විඳීම් ගැන වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට ආසාවයි දොම්නසයි අත්හැරලා වීරියෙන් යුක්තව කෙලිස්තවන වීරියෙන් යුක්තව නුවණින් යුක්තව සිත ගැන මේ වෙලාවේ මගේ සිතේ ස්වභාවය මේ ආකාරයෙන් දැන් මේ හිත පවතින්නේ. මේ ආකාරයෙන් දැන් පවතින්නේ. එතකොට මේ විදිහට මගේ සිත සීවීම සුදුසු නෑ. මේක මේ හේතු නිසා තියෙන්නේ. මේක නැති කරන්න මේ කාරණේ යෙදෙන්න ඕනේ. මේ හැමතිස්සෙම 100න් හසුරවනවා. චිත්තානුපස්සනාව. බලන්න එතකොට 100 හොඳට වැඩෙන්න පදනම වැටෙන්න මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන්. අපි ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න නැතුව ත්‍රිවිධ සුචරිතය වඩන්න නැතුව සතිපට්ඨාන වැඩින්නේ නැහැ කී කිඳිරිග ගා ඉඳලා හරියනවද? සතර සතිපට්ඨාන වෙලාවට වැඩෙයි මේ ටික අපි සම්පූර්ණ කරගත්තොත්. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී පංච නීවරණ ගැන, පංච උපාදානස්කන්ධ ගැන, ආයතන 6 ගැන, බොජ්ජංග ධර්ම ගැන, ආරි සත්‍ය ගැන හොඳට නෝනින් විමසනවා. ධම්මානුපස්සනාව. ධම්මානුපස්සීව වාසය කරනවා. අර බාහිර දේවල් වලට ආසාව ඇති කරගන්න නැතු. මොකද හිතේ ආසාව කියන එක ඇතින් හරියට බාහිර අරමුණුත් එක්කනේ. බාහිර දේවල්, බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගඳ සුවඳ, බාහිර රස, බාහිර පහස, බාහිර අරමුණු. මේව තමයි අපිට ගොඩාක් දුරට මේ හිතේ පළපෑදියන් වෙලා මේ හිත ඇතුලේ මේ කැළඹිලි ඇති කරන්නේ. එතකොට ධම්මානුපස්සනාව තුල ඊදිට වාසය කරනකොට ඒවම් භාවිතාකෝ කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨාන කුණ්ඩලිය ඔය ආකාරයෙන් සතර සතිපට්ඨාන වැඩුවට පස්සේ සත්ත බොජ්ජංගේ පරිපූර්ණති
සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. බලන්න ආර්ය මාර්ගය කොච්චර ලස්සනට විස්තර කරනවද? කොහොමද කියලා අහනවා කුණ්ඩලීගෙන් අහනවා කුණ්ඩලී කතම් භාවිතාචකෝ කුණ්ඩලිය. සත්ත බොජ්ජංගා කතම් බහුලී කතා. විඥා විමුක්ති. විඥා විමුක්තින් පරිපූර්ණෙන්ති. කුණ්ඩලියේ කොයි ආකාරයට වැඩුවොත්ද? කොයි ආකාරයට දියුණු කළොත්ද? කොයි ආකාරයට ප්‍රගුණ කළොත්ද මේ සප්ත බොජ්ජංග ධර්මයන් විද්‍යා විමුක්ති කරා යන්නේ? විස්තර කරනවා. ඉද කුණ්ඩලිය බික්කු සති සම්බොජ්ජංගම් භාවේති. කුණ්ඩලිය මාගේ ශාසනයට පැමිණිච්ච භික්ෂුව ඔව් සිහිය බොජ්ජංග ධර්මයක් වශයෙන් ආරි සත්‍ය අවබෝධයට අංගයක් වශයෙන් වඩනවා. සිහිය විවේක නිස්සිතං පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා විවේකයටපත් කරගන්නවා. දැන් හිතේ විවේකයක් නැහැ. පංච නීවරණ බලවත් නම් හොඳට බලන්න හිතලා මේ ආශාව හිතේ වැඩ කරනකොට හිතට විවේකයක් නැහැ. ද්වේෂය ඇති වෙනකොට හිතට විවේකයක් නැහැ. ඊළඟට පසුතැවිල්ල හිතේ විසිරීම බලපවත්වනකොට හිතේ විවේකයක් නැහැ. නිදිමත අලස බව තියෙනකොට දැන් අපිට නිකන් තේරෙන්නේ අපි නිදා ගන්නකොට හිතට නිකන් විවේකයක් වගේ. නමුත් විවේකයක් නැහැ. විචිකිච්ඡාව සැකය කියන්නේ හිතට විවේකයක් නෙමෙයි. සැකේ ඇති වෙච්ච වෙලාවට හොඳට බලන්න හිතලා සැකේ මත්ය විඳවනවා. අරක කොහොමද දන්නේ මේක ධර්ම මාර්ගයම ගමන් කළත් සැකයක් ඇති වුණොත් මේ ධර්ම මාර්ගෙට මේක කොයි විදිහට බලපානවද දන්නේ මගේ ධර්ම වැඩිනවද දන්නේ කිකි විඳවනවා අයියා. සැකේ කියන්නේ චිත්ත විවේකය ඇති කරලා දෙන දෙයක් නෙමෙයි. ඔය කියපු නීවරණ වලින් බැහැර වුණාම විවේක නිස්සිතං. ආන්‍ය සිහිය පවත්වන්නේ පංච නීවරණයන්ගෙන් හිත බැහැර කරලා. බුද්ධංග ධර්මයේ වැඩෙන සිහිය. විවේක නිස්සිතං. විරාග නිස්සිතං. ඒ විවේකයේ ඇති වෙන්න වැතුණාට පස්සේ විරාගය ඇති වෙන්න නම් එයාට අනිත්‍ය දෙය අනිත්‍ය වශයෙන්, දුක් දෙය දුක් වශයෙන්, අනාත්ම දෙය අනාත්ම වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. එතකොට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණීය අවබෝධ වෙනකොටම හේතුඵල ධම තමයි යා දකින්නේ. අනාත්ම වූ දෙයක් නම් තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් නම් ඒකේ ලක්ෂණිය මොකද්ද? හේතු හට ගන්නකොට සකස් වෙයි යනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මේ ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද මේ කියලා අවබෝධ වෙන්න මොකද වෙන්නේ? ඇලෙන්නේ නැතු යනවා. විරාග නිස්සිතං. මොනවා කරේ දැලෙන්නේ නැති වෙන්නේ? ඔව් පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇලෙන්නේ නැතු යනවා. ධාතු 6 කෙරෙහි ඇලෙන්නේ නැතු යනවා. ආයතන කෙරෙහි ඇලෙන්නේ නැතු යනවා. විරාග නිස්සිතං. නිරෝධ නිස්සිතං. නිරෝධ නිස්සිතං කියලා කියන්නේ අර ඇල්ම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යන ආකාරය දකිනවා. අර ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරය දකින පංචපාදානස්කන්ධයට තිබිච්ච ඇල්ම, ආයතන වලට තිබිච්ච ඇල්ම, ධාතු වලට තිබිච්ච ඇල්ම නිරුද්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගේ ශාසනයේ භික්ෂු මේ විදිහට කියන සති සම්පොඥංගේ වඩන්නේ. වොස්සග්ග පරිණාමි නිවනට නැඹුරු වෙනවා. නිවනට නැඹුරු වෙනවා. නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න හිත නැඹුරු වෙලා යනවා. විමුක්තියට නැඹුරු වෙනවා හිත. ඔන්නේ විදිහට සති සම්පොඥංගේ වඩනවා. ධම්මවිචේ සම්පොඥංගේ වඩනවා. ධම්මවිචේ කිව්වේ ඔව් හේතු ප්‍රත්‍ය ධර්මයන් නුවණින් සම්මර්ෂණය කරනවා. නුවණින් විමසීමසා බලනවා. ඒ දැන් මුලින්ම මෙයාට මේ කුසලතාවය ලැබෙනෝනේ. දැන් මේ කියපු මට්ටමට එන්න නම් මුලින්ම තියෙන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කළා සීලයක පිළිපදලා සම්මා දිට්ඨිය. ප්‍රඥාවන්ත කෙනෙක් තමයි මේ ඔක්කොම ලබා ගන්නෙ. මේවා මේ දුෂ්ප්‍රඥ කෙනෙකුට අත්පත් කරගන්න බෑ. මේක අත්පත් කරගන්නේ කවුද? ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක්. යා කුසල් අඳුනනවා, අකුසල් අඳුනනවා, යෝනිසෝ මනසිකාර්ය අඳුනනවා, අයෝනිසෝ මනසිකාර්ය අඳුනනවා, අකුසල මුල් අඳුනනවා, කුසල මුල් අඳුනනවා, මේ හේතු ප්‍රත්‍ය ධර්ම අඳුනනවා, පටිච්ච සමුප්පාදය අඳුනනවා. මේ ඔක්කොම අවබෝධයක් තුල පටන් ගන්න වැඩ පිළිලක් මේ විස්තර වෙන්නේ.
එතකොට මොකද වෙන්නේ මේ ධම්මවිචය සම්බුද්ධංගය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට වමන ආකාරයට මෙයා නුවණින් මෙනෙහි කරන්න ඕනේ මේක. නුවණින් මෙනෙහි කරකට විවේක නිසිතම් පංච නිවර්ණයන්ගෙන් හිත බැහැර වෙලා. විරාග නිසිතම්. ඔයා වඩන්නා වූ මාර්ගයේ කෙරෙහි නොඇලිලා. නිරෝධ නිසිතං. ඒ අල්ම නිරුද්ධ වීම ඇසුරු කරගෙන අන්න වොස්සග්ග පරිණාමෙ නිවනට නැඹුරු වෙලා තමයි ධම්මවිචේ සම්පොජ්ජංගේ වඩන්නේ. එයාට වීරිය හොඳට පිළිట్లా තියෙනවා. මොකද්ද මේ වීරිය? මේ වීරිය කියලා කියන්නේ මොකද්ද? සතර සම්‍යක්ප්‍රධාන වීරිය. ඒ තමයි මේක තනිකර මානසික එකක්. සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් වීරියක් යා හිතට ගන්නවා මම යනවා මේ 60ක්ම 10ම පයින්. වීරියක් ඒ. සමහර කෙනෙකුට ඇති වෙනවා මෙහෙම. කොහොමද ගෙදර ඉන්නෝ රාණ්ඩුවක් ඇති වෙනවා තරහ වුණා. කේන්තියක් හටගත්තා. යනවා මං යන්න කියලා. එළියට බැස්ස බස් කියන්නේ සල්ලි නෑ දැන්. දැන් යන්න තියෙන 70ම 15. යනවා මං අද. වීරියෙන් යනවා 15. මොන වීරියද? මිච්ඡා වායාම. ඒ පටලව ගන්න එපා. සම්මා වායාම කියන්නේ මොකද්ද? uppannam kama vitakkam nadi vaseti pajahati vinodeti byanti karoti anabhavam gameti. උපන්නා වූ කාම විතරක ඉවසන්නේ අත්හරිනවා දුරු කරනවා දුරින්ම දුරු කරනවා අභාවයටපත් කරනවා. uppannam ව්‍යාපාදි විසක්කං uppannා ව්‍යාපාදි විතරකේ තරහ නාදි වාසේති ඉවසන්නේ. ඉවසනවා කියන්නේ ඒක හිතේ ඇති වෙන්න දීලා ඉන්න එක. එහෙම කරන්නේ නැහැ. බැහැර කරනවා පජහති බැහැර කරනවා විනෝදීති දුරු කරනවා දුරින්ම දුරු කරනවා නැත්තර නැති කරනවා. uppannam විහිංසා විතක්කං විහිංසා විතරක. විහිංසා විතරක කියන්නේ නැසේවා වෙනසේවා අනේමියා පිරිහෙන්න ඕනි නැති වෙන්න ඕනි කී කල්පනා කරනවද? මං ගැන ඔය කල්පනා කරන සමහරු අනේ නැති වේවා ඥානානන්ද මහමෙ වුණා වෙනසේවා කිය හිතන අය කොච්චර ඉන්නවද? ඒ මොකද්ද මේ විතර්කේ? විහිංසා විතර්ක. විහිංසා විතර්ක. ව්‍යාපාද විතර්ක. එතකොට ඒව ඇති වෙන්නේ නැහැ. ඒව ඇති වෙන්නේ නැහැ වීරියේදී. ඒ වීරිය නැතිකම. වීරිය තියනවා කියන්නේ මොකද්ද? වීරිය තියනවා කියන්නේ ඒවා අකුසල් හැටියට දැන් සතිපට්ඨානෙ පිළිලා නැත්නම් වීරිය ගන්න බෑ. අර වීරිය දැන් සතිපට්ඨානෙ වැඩුණොත් නේ බොජ්ජංග ධර්ම මනාවකට වැඩෙන්නේ. ඉතින් සතිපට්ඨානෙ තුල වීරිය දැන් වීරිය නැත්නම් සතිපට්ඨානෙ වඩන්න බෑ. ආතාපෙ තියෙන්න ඕනේ. කෙලෙස් තාන වීරිය. ඒතකොට ඒකම වැඩෙන්න ඕනේ විරිය සම්බොජ්ජංග හැටියට. ඉතින් බලන්න කොයිතරම් මේ හිත පිරිසිදු වෙන්න ඕනේද? ඉතින් පෙන්වා දෙනවා කොහොමද මේ ඒ වීරිය දියුණු කර ගැනීම. ඊළඟට කොහොමද මේ උපන්නේ පාපකී අකුසලයේ ධම්මේ. උපන් පාපී අකුසල ධර්මයන් නාදිවාසිත ඉවසන්නේ දුරු කරන මේ වගේ වීරිය කරන්න මොකද වෙන්නේ? පංච නීවරණ බැහැර වෙනවා. වීරිය කරන්න නොයල්ම විරාගය ඇති වෙනවා. අර තිබෙනා වූ තෘෂ්ණාව නිරුද්ධ වෙවි යනවා. නිවන කරා සකස් වෙනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? විරිය සම්බුද්ධංගේ වඩනවා. සති ධම්ම විච්චේ විරිය ප්‍රීති. එයාට ප්‍රීතිය කියලා කියන්නේ හරි සතුටුයි. සතුට මොකද මේ? කලින් මෙයා තුල තිබිච්ච දෙයි දැන් තියෙන දෙයි මෙයා වෙනස දකිනවා. කලින් අකුසල් ගොඩේ අකුසල් කල්පනා කර මේ අනුන්ගේ දේවල් වලට ආස කර මේ හිත ඇතුලේ කෙලෙස් වලින් අසහනින් පෙලි හිටපු ජීවිතේ දැන් මේකෙන් බැහැර වෙලා සංවරයටපත් වෙලා දමණය වෙලා පංච නීවරණයන්ගෙන් අත්මිදිලා සතිපට්ඨානෙ ප්‍රකට කරගෙන බොජ්ජංග ධර්මයන් වඩනකට ප්‍රීති නැද්ද? ප්‍රීති. මේ ප්‍රීතිය තුල මොකද වෙන්නේ? තවත් නීවරණ ධර්මයන් බැහැර වෙලා යනවා.
ඇල්ම නිරුද්ධ වෙලා යනවා. ඇයි ප්‍රීතිය ඇති කරගත්තත් එයා දන්නා මේ ඔක්කොමත් අයිති අනිත්‍ය ලෝකෙට කියලා. එතකොට නොඇල්ම ඇති වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. අනිවන කරා යන්නේ සකස් වෙනවා. පීති සම්බුද්ධංගය. ඊළඟට පස්සද්දී. පස්සද්ද කියන්නේ ඔව් ප්‍රීතිය ඇති වෙනකොට කයට කිසි බරක් නැහැ. කයට සැහැල්ලුයි. සිතට සැහැල්ලුයි. කයට සැහැල්ලු නම් හිතට සැහැල්ලුයි. කය හිත දෙකම සැහැල්ලුයි. කය හිත දෙකම සැහැල්ලුවෙන් තමයි මෙයා ඉන්නේ. මොකද හේතුව නීවරණ ධර්මයන්ගෙන් මෙයා දැන් පීඩාවක් විඳින්නේ නැහැ. දැන් මෙයා දකිනවා මේ ඔක්කොම අනිත්‍ය දේවල්. ඒවට හිත ඇලෙන්නෙත් නැහැ. දිගින් දිගටම මේ අනිත්‍ය දකින නිසා ටික ටිකේ මේ ඇල්ම නිරුද්ධ වෙනවා මෙයාට පේනවා. එතකොට මෙයා නිවන කරා යනවා. ඊළඟට කයයි හිතයි සැහැල්ලි ප්‍රීතිය තියෙනවා, අවබෝධය තියෙනවා, සිහිය තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත නිකම්ම තැම්පත් වෙනවා. සමාධි සම්පොඥංගම් භාවේති. චතුරාර්ය සත්‍ය අවබෝධයට ඕන ආකාරයට හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා. එක්ක හිත තැම්පත් වෙලා තියෙනවා පළවෙනි ධ්‍යානෙ. එක්ක දෙවෙනි ධ්‍යානෙ. එක්ක තුන්වෙනි ධ්‍යානෙ. එක්ක හතරවෙනි ධ්‍යානෙ. හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා සමාධියේ. තැම්පත් වෙලා තියෙනවා පංච නීවරණයන් බැහැර වෙලා විරාගයටපත් වෙලා මේ ස්කන්ධ වල ඇලෙන්නේ නැහැ, ධාතු වල ඇලෙන්නේ නැහැ, ආයතන වල ඇලෙන්නේ නැහැ. පටිසම්පාදේ හේතු ප්‍රවසෙන් ප්‍රකට වෙවි තියෙනවා. එතකොට මොකද වෙන්නේ යාට? ඔස්සග්ග පරිණාම නිවනට නැඹුරු වෙලා තමයි මේ සමාධිය තියෙන්නේ. ඒ සමාධිය තියෙන නිවනට නැඹුරු වෙලා අල්ම නිරුද්ධ වීම ඇසුරු කරගෙන තියෙන්නේ. අල්ම කිරීම නෙමෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා දකිනවා මේ සමාධිය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ පැවැත්මක්. ආයතන හයක්. ආයතන හයක් ධාතු වල ක්‍රියාකාරීත්වය කොක්කම දකිද්දි මොකද වෙන්නේ? එයා සමාධියේ හිත බැස ගන්න නැතුව උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂා කියන්නේ එතකොට එයා අවබෝධයෙන් ඇති වෙන මධ්‍යස්ථ බවක්. එතකොට ඇලීම් ගැටීම් නැති ස්වභාවය මෙයාට ප්‍රකට වෙන්න ගන්නවා. එයාගේ හිතේ එතකොට සමාධියේ පිහිටන්නේත් නැහැ. පඨවි ධාතුවේ පිහිටන්නේත් නැහැ. ආපෝ ධාතුවේ පිහිටන්නේත් නැහැ. තේජෝ ධාතුවේ පිහිටන්නේත් නැහැ. වායෝ ධාතුවේ පිහිටන්නේත් නැහැ. ආකාශ ධාතුවේ පිහිටන්නේත් නැහැ. විඥාන ධාතුවේ පිහිටන්නේත් නැහැ. ධානයේ පිහිටන්නේත් නැහැ. ඔන්න සිත ටික ටික අල්ම නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අල්ම නිරුද්ධ වෙන්න පටන් අරගෙන නිවන කරා යනකට මොකද වෙන්නේ? කොහේවත් පිහිටන්නේ නැතුව සිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. විඥා විමුක්ති ඵල සාක්ෂාත් කරනවා. එතකොට අවබෝධ කළ යුතු දුක්ඛාර සත්‍ය අවබෝධ කරලා ඉවරයි. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ප්‍රහාණය කරලා ඉවරයි. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා ඉවරයි. වැඩි යුතු දුක්ඛ නිරෝධාමිනී පටිපදාව ප්‍රගුණ කරලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය විදිහට කුණ්ඩලිය මේක කරන්න කියන මාගේ ශාසනයේ භික්ෂුව. එතකොටම කුණ්ඩලියට තේරෙනවා මේ දෙකේ වෙනස. මොකේද? කුණ්ඩලිය කලින් ගියානේ ආරාම ගානේ ආරාම නිසාදි කෙනෙක් කියලා. ආරාම නිසාදි පරිසාවචර කෙනෙක්. ආරාම ගානේ ඇවිද ගියා. පිරිස් මැද්දට ගියා. රිංග බැලුවා. නොඒක ආකාරي ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, තවුසෝ, පරිබ්‍රාජකයෝ නොඒක ආකාරයේ අය ඉන්නවා. මේගොල්ලෝ මොකටද ලෑස්තිලා තින්නේ? දතකට උරච්චි කරන් ඉන්නවා. මොකේද ඉන්නේ? වාද කරනකෝ අරක කොහොමද මේක කොහොමද කිය අද ඉන්නවා වගේ. එතකොට මොකද වෙන්නේ? මෙහෙම ඉන්නවා. වෙනස දැක්ක බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා ආරංචි වෙලා ආංජනවනේ මිගදායි සාකේත නුවර බලන්න ගියා. කිං උන්වහන්සේගෙන් ඇහුවා ඔබ වහන්සේ මොන වගේ දෙයක්ද ආනිසංස වශයෙන් දකින්නේ? අන්න උත්තරේ හම්බ වුණා. මොකද්ද? විද්‍යා විමුක්ති ඵලානිසංස. විද්‍යා විමුක්ති ඵලානිසංස දකිමින් කිව්ව මං වාසය කරන්නේ. එතනදී ආවෝ කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ මේ මෙතනට එන්න ඕනේ කිව්වා. මම අසවල් එක පුරුදු කරන්න ඕනේ කිව්වා. ඒක කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඒක කරන්න අසවල් එක පුරුදු කරන්න ඕනේ කිව්වා. ඒක කරන්නේ කොහොමද කියලා ඇහුවා. ඒක කරන්න අසවල් එක පුරුදු කරන්න ඕනේ කිව්වා. ඉතින් මේම කරගෙන යනකොට කොහොමද ඉන්ද්‍රිය සංවරය හොඳට ප්‍රගුණ කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය හොඳට ප්‍රගුණ වෙනවා.
ත්‍රිවිධ සුචරිතයේ මනමින් සම්පූර්ණ වීමෙන් සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වීමෙන් සප්ත බොජ්ජංග සම්පූර්ණ වෙනවා. සප්ත බොජ්ජංග සම්පූර්ණ වීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ කරනවා. අරහත්ත්වයට විද්‍යා විමුක්ති කියලා කියන්නේ නිවනට අරහත්ත්වයේ සම්පූර්ණ කරනවා. මේ මෙහිමයි බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිමයි කුණ්ඩලීය මාගේ ශාසනයේ තියෙන්නේ වැඩපිළිවෙල. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැන අපි එක එක්කෙනා මොන දේවල් කතා කළා. එතකොට බුද්ධ වචනයකින් පැහැදිලිව පේනවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන මොකේද කියලා. හරියම පැහැදිලි. එතකොට මේ පැහැදීම කොහොමද දැන් බලන්න මේ දැන් මෙයා මේ උපතින් බෞද්ධයෙක් නෙමෙයි. කවුද? කුණ්ඩලී. විභාග වලට බුද්ධ ධර්ම ලියලා නැහැ. ඔව් විභාග පාස් කරලා නැහැ. වාද කරන්නේ නැහැ. සූත්‍ර පිටකේ නැහැ. අභිධර්ම නැහැ කී වාද කර ඉන්නවද මෙතන මෙයා? වාද කර නැහැ. මෙයා මේක ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කළා මේ විද්‍යා විමුක්ති. ඒ අරහත්ත්වේ කරා මාගේ ශ්‍රාවකයෝ මෙන්න මේ දේවල් ප්‍රගුණ කරගෙන මේක සාක්ෂාත් කරනවා. මේක තමයි ආනිසංසය. අපි ওই වාද කිරිල්ල නෙමෙයි. මෙයාගේ හිත පැහැදුනා. එහෙනම් ඉස්සල්ලාම මොකද්ද කරගන්න ඕනේ? චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීම. ඔන්න අමාරු දෙයි. ඉස්සල්ලා කරන්න ඕනේ මොකද්ද? සිත පහදවා ගැනීම. මෙයා පැහැදුනා. අභික්ඛන්තම් භෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. අභික්ඛන්තම් භෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. සේයතාපි භෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජය යටට වැහිලා තිබිච්ච එකක් උඩු අතට හැරෙව්වා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. ඔව් වහලා තිබිච්ච තිරයක් ඈත් කරලා පෙන්නුවා වගේ. තිරේ දෙපැත්තට කරලා පෙන්නුවා වගේ. මූලහස්සවා මග්ගං ආචික්කෙය්‍ය. මම් මුලා වූ කෙනෙකුට මෙන්න මේකයි ඔබ යන්න ඕනේ පාර කියලා පෙන්නුවා වගේ. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කමන්තෝ රූපං දක්ඛින්තිති. ඇසැත්තෝ රූප දකින්නාහුය කියලා අඳුරු ලෝකෙට පහනක් දැල්ලුවා වගේ. අනේක පරියායේන ඔව් ධම්මෝ ප්‍රකාශිතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් ධර්මයේ වදාරන ලදී. ඒසාහම් භගවන්තං සරණං ගච්ඡාමි. ස්වාමීනි මං මේ භාග්‍යවතුන් වහන්සේව සරණ යාමි. අන්න සරණ ගියා. ඕකටයි චිත්ත ප්‍රසාදේ කියන්නේ. ඕකටයි පැහැදීම කියන්නේ. ස්වාමීනි මම සරණ යනවා. ඔව් ධම්මංච බික්ඛු සංඝංච ශ්‍රී සද්ධර්මයත් මම සරණ යනවා. දැන් බික්ඛු සංඝ කියන එක යාට අවබෝධයක් නැද්ද? ඇයි දැන් දන්නෝනේ මාගේ ශාසනීය භික්ෂුව මෙන්න මෙහෙම ඉන්ද්‍රිය සංවර කරනවා. මාගේ ශාසනීය භික්ෂුව මෙන්න මෙහෙම සුචරිතය වඩනවා. මාගේ ශාසනීය භික්ෂුව මෙන්න මෙහෙම සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කරනවා. මාගේ ශාසනීය භික්ෂුව බොජ්ජංග ධර්මයන් මෙන්න මේ ආකාරයෙන් සම්පූර්ණ කරනවා. මාගේ ශාසනීය භික්ෂුව විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරනවා. එතකොට අන්න සංඝයා කෙරෙහි පැහැදීමක් ඇති වුණා. අන්න සංඝ රත්නයේ සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ ගිල්ලාටි භාග්‍ය බුදුරජාණන් වහන්සේ අජ්ජතග්ගේ පාණුපීඨං උපාසකම් භවං ගෝතමම් මන් ධාරේතු. බවත් ගෞතමයන් වහන්සේ අද්පට්ටම් මම දිවිහිමියෙන් තෙරුවන් සරණ ගියේ උපාසකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා. අපිත් උන්න ඒ ක්‍රමයට සරණ ගියා නම් කවදාවත් මේ මනස පිරෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? ඒ පැහැදීම අවබෝධයකින් යුක්තයි. ඒ පැහැදීම කරුණු සහිතයි. ඒ පැහැදීම නුවණින් සලකා කරන එක. දැන් බලන්න දැන් මේ කුණ්ඩලිය කියලා කියන්නේ මේ කවුද? නමුත් කුණ්ඩලියට නිවන් මඟ පෙන්වා දුන්නා. දැන් එතකොට අපි මතක තියාගන්න ඕන එකක් අපි ධර්මයේ කීමේදී
මේ ගිහියයි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හිත පහදින්නේ කොහොමද නැත්තම්? අපි අම්මට සලකන්න තාත්තට සලකන්න කී හිටියට ධර්මයකට හිත පහදින්නේ කොහොමද? ඒ පොඩ්ඩට. බුදුරජාණන් වහන්සේ අරහන් කියලා හොයන්නේ කොහොමද? උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා දැනගන්න විදියක් නැහැනේ. මේ වගේ දේශනාවන් දන්නේ නැත්තම්. අපි කියනවා මෙහෙම සිගාලෝවාද සූත්‍රය මෙහෙම සලකන්න. ඒවා අහම්බෙන් වෙච්ච දේවල් දැන් මේ වගේ. නමුත් අර ඒකේ සිගාලට කියන මෙහෙම දිශාවල් වලට මෙහෙම මේ මම ධර්මයේ සඳහන් කරන්නේ මේ දිශාව මේක. මේ දිශාව මේක කියලා ඒ ගුණ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරනවා. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන ප්‍රධාන දේ මොකක්ද කියලා. ආනේකයි ඒ කාලේ රහතන් වහන්සේලා බිහි වුණේ. මාර්ගඵලලාභයෙන් බිහි වුණේ ඒකයි. ඒතර ඒ කාලේ ඒ රහතන් වහන්සේලා මාර්ගඵලලාභයෙන් බිහිවීමට හේතු වුණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයට බාධා කරන්න, ඒ ධර්මයට නිନ୍ଦා පහස කරන්න කොටසක් හිටියා වෙන ආගම් වල. බෞද්ධ වේසින් හිටියේ නෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරනකොට ඒ ධර්මයේ සරණ ගියපු පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේව සරණ ගියපු පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගියපු පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියපු පිරිසක් හිටියා. ඒ සරණ යන්නේ කොහොමද? හිත පැහැදිලා. අන්න හිත පැහැදිච්ච පිරිසක් හිටියා බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හිත පැහැදිච්ච පිරිසක් හිටියා. ශ්‍රාවක සංඝයා ගැන හිත පැහැදිච්ච පිරිසක් හිටියා. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙවන් දේශනා වලින් දැන් බලන්න මේ කුණ්ඩලිය මහාන වුණාද? නෑනේ. ගිහි ජීවිතය අත්හැරියද? නෑනේ. දැන් මේකෙන් තේරුම් ගන්න. දැන් මේ අරහත්ත්වය ගැන විස්තර කළේ කුණ්ඩලීට. මොකක්ද වුනේ එහෙනම්? සිත පහදවා ගත්තා. සිත පහදවා ගත්ත මේක නම් හරි. මේ මාර්ගය හරි. මේ මාර්ගය යන්න තියෙනවා නම් ඒකාන්තයෙන්ම මේ ධර්මේ කරා අපට යන්න පුළුවනි කියලා හිත පහදවා ගත්තා. ඒ නිසා මේ පින්වතුන් හොඳට තේරුම් ගන්න අපිට මේ දුර්ලභ අවස්ථාවක් අපේ මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාව මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් කවුරු කොහොම කිව්වත් මේ විදිහට බුද්ධ දේශනාවන් අසන්න ලැබුණ නැත්නම් අපි කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නෙ? අපි ගම්ම අපි සීමා බෝධීන් වහන්සේ වන්දනා කරන්න යනවා. බෝධීන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහනේ. අපි රුවන්වැලිසෑය වදින්න යනවා. රුවන්වැලිසෑය ධර්ම දේශනා කරන්නේ නැහැ. එහෙනම් ධර්ම දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. උන්වහන්සේ ධර්මයේ අපිට දීලා තමයි පිරිනුවම් පෑවේ. ධර්ම විනය. ඉතින් උන්වහන්සේ අඩුපාඩු තියෙද්දි පිරිනුවම් පෑවේ නැහැ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළමුවෙනි සතියේම මාර්යා ඇවිල්ලා කිව්වා. ඔව්. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පානාසීක්වා කිව්වා. පළවෙනි සතියේම ආරාධනා කළා. ඒතර බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? මාරේ එහෙම පිරිනුවම් පාන්නේ නැහැ කිව්වා ඔහෙට ඕන හැටියට. එහෙම පිරිනුවම් පාන්නේ නැහැ කිව්වා මාගේ ශාසනයේ ඔව් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ව්‍යක්ත විශාරද විනීත ධර්මදර බෞස්ෘත වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව කවුද මේ භික්ෂුන් වහන්සේලා විතරක්ද? භික්ෂුණීන් විතරක්ද? උපාසකවරු විතරක්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම ධර්මදර වනතුරු විනීදර වනතුරු ව්‍යක්ත වනතුරු විශාරද වනතුරු බෞස්ෘත වනතුරු ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වනතුරු මේ ශාසනයට අහිතකර වූ මතවාද මතුවෙද්දී ඒ මතවාද ප්‍රහාණය කරලා ධර්මයේ ඉස්මතු කරන තුරු මම පිරිනම් පාන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ අඩුපාඩු තියෙද්දිද පිරිනම් පෑවේ? නෑ. අසම්පූර්ණව තියෙද්දිද පිරිනම් පෑවේ? නෑ. බුදු කෙනෙක් එහෙම කරන්නේ නෑ. ඒ අවුරුදු 45 තුල ධර්මයේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ මිනිසියෙකුට වමනා කරන සෝවාන් වෙන ආකාරය, සකදාගාමි වෙන ආකාරය, අනාගාමි වෙන ආකාරය, අරහත්ත්වයටපත් වෙන ආකාරය සම්පූර්ණයෙන්ම විස්තර කළා.
පරිපූර්ණව විස්තර කළා. කිසිම අඩුවක් නැතුව බුදු කෙනෙකුගේ කාර්යභාරය ඒකේ බුද්ධ කෘත්‍යය සම්පූර්ණ වුණා උන්වහන්සේගෙන්. සම්පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේට තේරුණා දැන් ඉතින් මට ඉන්න තියෙන්නේ තව කෙනෙකුගේ ආරාධනාව මත විතරයි. මගේ වැඩේ දැන් කරලා ඉවරයි මං. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කෙරුවා ආනන්ද හාමුදුරන්ට මොකද්ද? ඊර්ධිපාද 4 වඩලා තියෙන ඕනෑම කෙනෙකුට කල්පයක් වුණත් ඉන්න පුළුවනි. කල්පයක් වුණත් ඉන්න පුළුවන් ඊර්ධිපාද 4 වඩපු ඕනෑම කෙනෙකුට. ආනන්දේ තථාගතයන් වහන්සේත් මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඊර්ධිපාද 4 වඩලා තියෙන්නේ. එහෙම මිසක් ආනන්දේ මට ආරාධනා කළොත් මමත් ඉන්න බලන්නම්. එහෙම දේශනා කරන්නේ ඇයි මේ? එහෙම අපේක්ෂාවක් නිකලෙස් හිතක ස්වභාවය හඳුනගන්න. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ කෙලෙස් සහිත හිතක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ මොකද්ද? නිකලෙස් හිතක්. උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කරලා මිනිසුන් අතර වැඩ ඉඳලා මේ මඩ ගොඩේ නෙළුමක් පිපිනවා වගේ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මඩෙන් උඩට ඇවිල්ලා නෙළුමක් පිපිලා සුවඳ හමලා ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ පෙන්වා දුන්නා මෙන්න මෙහෙමයි තියෙන්නේ ආරාධනා කළොත් පුළුවන් කිව්වා. ඒ වෙනකොට මොකද වුනේ? උන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණයි. මාර්ගය දැක්කම මේක. ඒ මාර්ගයනේ කලින්ම කිව්වේ. එතකොට ඔබ හිතන්නේ දැන් මාර්යා ඔන්න ආරාධනා කළා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සුමානින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? මම එහෙම පිරිනොම් පාන්නේ. එතකොට ඊට පස්සේ ඔබ හිතන්නේ මාර්යා එතකොට විවේක ගනී කියලාද? දැන් ඉතින් උන්වහන්සේ ඕක කළා ඉවර වුණාන් පස්සේ මං හිමීට ගිහිල්ලා හම්බ වෙන්නා. එහෙමද උනේ? හේවණැල්ල වගේ පස්සෙන් ආවා. අවුරුදු 7ක් පියවරක් පාසා ලූ බැඳලා තියෙනවා. අවුරුදු 7ක් පියවරක් පාසා ලූ බැඳලා තියෙනවා. වැරදින්නේ කොතනද මම රිංගනවා කියලා. අවුරුදු 7ක්. මේ බල සම්පන්නකම එසේ මෙසේ එකක් නෙමෙයි මේ ඔබ දන්නේ නැති වුණාට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මාර බලයේ තරම් මැඩලිය නොහැකි බලයක් ලෝකෙහි නැත කියනවා බුද්ධ වචනේ. එතකොට පියවර පහසලුව බෙන්ද අන්තිමට කරගන්න දෙයක් නැහැ. අන්තිමට හතිවැටලක මාර්යාම කියන මං අවුරුදු 7ක් සෙවණැල්ලක් වගේ ආවා කියනවා. මෙයාගේ සිදුරක් හොයාගන්න. කොහොම එකක්ද එතකොට මේ බුදු කෙනෙක් පහළ වීම කියන්නේ? එහෙම බුදු කෙනෙකුට මේ මිනිස්සු අපහාස කරන්නේ. නින්දා කරන්නේ මේ බෞද්ධයම. අන්‍යයාගමකයි නම් ඉතින් ඒගොල්ලන්ගේ තියෙන අර හොද්දට ලුණු වගේ ඒගොල්ලන්ගේ එක. අපට එහෙම නෙමෙයි තෙරුවන් සරණ මේ බොරුවට සරණ යමින්නේ මේක කරන්නේ. බුදුරජාණන් වහන්සේ අන්න එහෙමයි මාර පරාජය කළේ. ඉතින් මේ පස්සෙන් ආපු එක්කනේ හැමදෙස්සම ලෑස්ති පිට නෙමෙයි දින්නේ. ලෑස්ති පිට ඉන්නේ. සූදානම් පිට ඉන්නේ කොයිතරම් කරදර කළාද? ධර්මාර්ගයේ පතරෝණකට කොයිතරම් මේ මාරාවේසින් කොයිතරම් දේවල් කළාද? ඒ මාර්ගයේ දෙන්නේ නැහැ යන්න කඩාකප්පල් කරනවා. ඊට පස්සේ මොකද වුනේ ආනන්ද හාමුදුරුවන්ගේ අර පුංචි ප්‍රමාදේ. ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙලා හිටපු කෙනෙක්. පුතඥ කෙනෙක් නෙවෙයි. ඒ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සෝතාපට්ටි ඵලයට පත් වීම කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ එකක් නෙමෙයි. මොකද ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ අවුරුදු 25ක්ම. අවුරුදු 25ක්ම සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියට තමයි උපස්ථාන කළේ. ආනන්ද හාමුදුරුවන්ගේ උන්වහන්සේගේ තේරගාථාවේ තියෙනවා සෝතාපන්න වෙච්ච දවසේ ඉඳලා ධර්මයට පැමිණිච්ච දවසේ ඉඳලා රාගසිතක් උපද්දවපු දවසක් දන්නේ නැහැ කියලා. කොහොම 100න් හිටපු කෙනෙක්ද? උතර ඉබඳු 100කින් හිටපු කෙනාගේ හිතටත් රිංගුවනේ. මාර්යා. කොහොමද එතකොට මේක? අපි මේ කයිවාරු ගහගෙන හිටියට අයියෝ මාර්යා කවුද මට දෙන්නම් කොයාට. ඔහොම කියන අය ඉන්නවා. දෙයි දීලා බලන්න. අපි 100න් පිටලා අහිංසකව අපේ පාඩුවේ යනවා මිසක් එක එක්කෙනාට චැලෙන්ජ් කරගන්න ගියොත් නම් කවදාවත් මේ ධර්මයේ ජය ගන්න බෑ. Tamanට tamanව ජය ගන්න බෑ. ඒකයි මේක තියෙන්නේ. ඉතින් මාර්යා ලස්සනට හිටියා මේ ආනන්ද හාමුදුරුවෝ හිත වහගෙන හිටියා. බලන්න මේ හිතට අදහස් දෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ වෙන කෙනෙක් හිතට බලපාලා. ආනන්ද හාමුදුරුවන්ට කළා ඒක.
දැන් බුදුරජාණන් වහන්සේ මේක දන්නේ නැද්ද? උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ ඒකෙදී අවසාන මොහොතේ චෝදනා කළේ ආනන්ද හාමුදුරන්ට. ආනන්ද හාමුදුරුවෝ කිව්වා ආනන්ද ඔබේ වැරද්ද මේ. ඒ මොකද හේතුව? ආනන්ද හාමුදුරුවෝ සත්වයේ එකක් යෝනිසෝ මනසිකාරේ. මාරේ සත්වයේ එකක් නෙමෙයි. Taman දැනගන්න ඕනේ යෝනිසෝ මනසිකාරයෙන් ඒකෙන් බේරෙන්න. Tamanට නොහැටුණා කියලා ආයෙ වටහා ගන්න එකපාරක්ද බුදුරජාණන් වහන්සේ ඒක කළේ? 16 තැනක. එතකොට උන්වහන්සේ ප්‍රමාණවත් උත්සාහයක් අරගෙන තියෙනවා. ඒතර ආනන්ද හාමුදුරුවෝ මේ හැම අවස්ථාවෙදීම බැරි වෙන්නේ තුන් වතාව ගන්න 16 පොලක සිහි කරද්දි. එතකොට මේකෙන් තේරුම් ගන්න තියෙන මොකද්ද මේ? මාර බලයේ තියෙන දරුණුකම. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා මේ මාර බලයේ බිඳගෙන ආනන්ද හාමුදුරන්ට මේ ජීවිතය අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා උන්වහන්සේ ඒක ලෝකයාට ධර්මයේ දෙන්න බාධාවකුත් නැහැ කියලා තේරුණා. ඇයි? සම්පූර්ණයෙන්ම බුද්ධ කෘත්‍ය කළා අවසානයේ බුද්ධ කෘත්‍ය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන්න තීරණය කළේ. අපි මේවා තේරුම් අරගෙන ඉන්න ඕනේ. හොඳට කල්පනා කරලා. නැත්තම් ඕකටත් බයිනෝ. හරිනේ නෙව කරපු වැඩි. ඇයි අර අන්ධ බාල පුතඥයාට ඕනේ මොකද්ද? මොකක් හරි සුදු කෑල්ලක් හොයාගෙන අපහාස කරන්න ඕනේ. ඒක තමයි පුතඥයාගේ තියෙන පවිතු සිටී හැටි. ඒ නිසා සද්ධාවටපත් වෙච්ච කෙනා හැම නෑ. සරණ ගියා යා. සරණ යනවා කියන එක මේ පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න. අපි මේ කෙලවරක් නැති සංසාරේ ඇවිද ගියපු අය. අපිට මේ ආඩම්බර වෙන්න, උදන් අනන්න මොකවත්ම නෑ. එහෙම එකක් නෑ මේකේ. අපි කෙලවරක් නැතුව සංසාරේ ඇවිද ගියපු අය. අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. අන්න මතකයට ගන්න ඕනේ කාරණාවක්. අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. ගොඩාක් පින් තිබෙනනම් අපි බුදුරජාණන් වහන්සේව දකිනවා ජීවමානව. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඒ උතුම් ධර්මය අහනවා. ඒ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එහෙනම් මේ ධර්මයේ කරා ගිහිලා මෙලහට අපි විද්‍යා විමුක්ති සාක්ෂාත් කළා ඉවරයි. පිරිනුවම් පාලා. අපිට මේ අවස්ථාව ගිලිහුණාද නැද්ද? ගිලිහුණා. අපි සංසාරෙට වැටිලා හිටියේ. අපි ඔහොම ඉපදී මෙරි යාවා. ඒ අතර කාලේ මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණේ නැද්ද? ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ පහළ වෙලා සිංහලෙන් ධර්ම දේශනා කළා. එතකොට අවබෝධ වුණේ නැද්ද ලංකාවේ ඉන්න මිනිස්සුන්ට? මාර්ගඵල ලැබුවේ නැද්ද? රහතන් වහන්සේලා බිහි වුණා. හැමතැනම රහතන් වහන්සේලා හිටියා. අඩුගන්නේ ඒ යුගයේ අපි උපදින්න ඕනේ. ඒ රහතන් වහන්සේලාගෙන් බණ අහන්න ලැබෙන්න ඕනේ. එච්චර පින් තිබුණේ නැහැ. එච්චර පින් තිබුණෙත් නැහැ. ඒ යුගයත් ගිලි වුණා. ගිල්ලා ඉපදී මෙරි යනකොට හැබැයි පින් ටිකක් තිබ්බා. ඇයි අප්‍රිකාවේ ඉපදුනේ නැහැ. බටහිර රටක ඉපදුනේ නැහැ. මැද පෙරදිගේ ඉපදුනේ නැහැ. ඉන්දියාවේ ඉපදුනේත් නැහැ. වෙන ආසියාවේ රටක ඉපදුනේත් නැහැ. පින නිසා. ලංකාවෙත් වෙන ආගමක ඉපදුනේ නැහැ. වෙන ජාතියක ඉපදුනේ නැහැ. සිංහල වෙලා ධර්මයේ නැසෙන පළාතක ඉපදුනේත් නැහැ. පින් පොඩ්ඩක් තිබ්බා. එහෙනම් මතක තියාගන්න පින් තියෙන්නේ ටිකයි. ඔය පින් ටික නැති කරගන්න එපා. ඔය පින් චුට්ටක් තිබුණට පිටිපස්සෙන් ආපු දේවල් අපේ අකුසල් පස්සෙන් එනවා. පිටිපස්සෙන් ආපු අකුසල් අභ්‍යන්තරයේ මේ තමන්ගේ පින වනසන්න පුළුවන්. අය මේ ධර්ම මාර්ග ඉස්සරහට යන්න බාධා කරන්න බැරිද මේ හිතේම ඇති වෙන දේවල් වලට? පුළුවන් නේ. ඊටත් වඩා අනතුරක් තියෙනවා. ඒ තමයි පාප මිත්‍රයෝ වැඩි. අසත්පුරුෂයන් වැඩි. කෙලෙහි ගුණ නොදන්නා පිරිස වැඩි. අන්නේ කෙලෙහි ගුණක් දන්නේ නැති පාපී වූ පවිතු පුද්ගලයෝ හැමතැනම එක එක දේවල් කියනවා. ආන් ඒකට හිත නතු කළොත් අර පිනයි වෙනසෙන්නේ වෙන එකක් නෙමෙයි. ඒ පවිතු පාපී පුද්ගලයන් ඒ අසත්පුරුෂයන් එක එක ඒවා පතුරවනවා. ධර්මයට එන්න දෙන්නේ නැහැ. හිත පහදවා ගන්න දෙන්නේ නැහැ. අන්න එතකොට අයිමි වෙන්නේ මොකක්වත්ම නෙමෙයි. Taman රැස් කරපු අර පින් ටික. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහදින්න ගන්නවා. ධර්මයේ කෙරෙහි
අපහදින්න ගන්නවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි අපහදින්න ගන්නවා, බනින්න ගන්නවා, නිඳා කරන්න ගන්නවා. ආන්න පින් ඉවර. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණින් මත්තේ. ඔය බැනපු කවුරුවත් ඉන්නේ නැහැ තමන්ව සුගතිය එක්කන් යන්න. තමන් දුගතිය යනවා. පින ඉවර වෙලා. ඊට පස්සේ ඉතින් කවුද දන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවෙන එකට බුදු කෙනෙකුගේ ධර්මයකට නිඳා කළා. බුදුරජාණන් වහන්සේ නමකට නිඳා අපහාස කළා. ධර්මයකට නිඳා අපහාස කළා. චතුරාර්ය සත්‍ය ධර්මයට නිඳා අපහාස කළා. ඒවන් නිකම් පොඩි දේවල්ද? කී දෙනෙක් නම් සුගතිය යවන්න පුළුවන් දේවල්ද? බුදුරජාණන් වහන්සේ කෙරේ නිකං ඇති කරගන්න චිත්ත ප්‍රසාදයක් සුගතිය උපදින්න හේතු වෙනවා. වයසක ආච්චි කෙනෙක් හිටියා. පින්දහම් කරගෙන නැහැ. පින්දහම් කරන්න වෙලාවකුත් නැහැ. ඒ ආච්චි පාරේ එනවා. ජීවත් වෙන්න විනාඩි 10ක්වත් නැහැ පින. තව විනාඩි 10කින් මැරෙන්න නියම. මහා කාරුණිකයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ආච්චිගේ හිත පහදවන්න පුළුවන්. මෙයා බේරන්න පුළුවන් අවස්ථාවක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරු ආදී ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩියා ඒ පාරේ. ආච්චි ඉස්සරහට එනවා. ආච්චිට අයින් වෙන්න තේරෙන්නේ නැහැ. ඇයි හිත පැහැදිලා නැහැ. ආතිත් එනවා. බුදුරජාණන් වහන්සේ ආච්චි ඉදිරියේ හිටගත්තා. ආනන්ද හඳුරු කිව්වා ආච්චි මේ වැඩ ඉන්නේ ඔව් නික්කලෙස් හිතක් ඇති බුදුරජාණන් වහන්සේ. ආච්චි බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා. සිරිපතුල් දක්වා බැලුවා. මහා කාරුණිකයන් වහන්සේගේ ඒ රූපෙට පැහැදුනා. ආච්චි වැඳගත්තා. අනේ සාදු සාදු කියලා නැමිලා වැඳා. දන ගහලා වැඳා. බුදුරජාණන් වහන්සේ බණක් දේශනා කළේ නැහැ. ඇත්ත කිව්වා. ඊට ටිකක් දුර ගියා ආච්චි එළ දෙනක් කැල්ල මැරුණා. නිදා පිබිදියා වගේ සුගතිය උපන්නා. ඒ අවස්ථාවත් අපි අහිමි කරගන්න ඕනේද? මේක එක්කෙනාගේ අසත්පුරුෂයන්ගේ බස් අහලා. අන්න ඒක මතක තියාගන්න. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ සිට්ඨා මනෝමය. මනස තමයි මේ සෑම දෙයකටම මුල. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනසේ තමයි ඇති වෙන්නේ. මනසාචේ පසන්නේන පහන් වූ මනසකින් පැහැදුණු මනසකින් භාසතිවා කරෝතිවා කියයි නම් කරයි නම් තතෝනං සුඛමන් වේති. එයාගේ පස්සෙන් සැපය එනවා. ඡායාව අනපායිනී තමාව අත් නොහැර තමා පසුපසේ සෙවණැල්ලක් එන්නාසේ. මේක තමන් ඇති කරගන්න ඕනේ චිත්ත ප්‍රසාදේ. මේක එක්කිනාගේ උගුල් වලට අහු වෙන්න එපා. චිත්ත ප්‍රසාදේ තමන් ඇති කරගන්න ඕනේ. සමහර ඉන්නවා චිත්ත ප්‍රසාදේ ඇතික බුදුරජාන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදය ඇති වෙනවට මේ මහාන වෙච්ච අය හිටියේ. ඇයි මේ ආනන්ද හාමුදුරුවෝ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන මේ ශ්‍රාවකයන් වහන්සේ මේ සහස්සි ලෝක ධාතුවට කතාබස් කළා. බුදුරජාණන් වහන්සේ නමකට කොච්චර කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. අප්පමෙය්‍ය ආනන්දේ තථාගත ආනන්දේ තථාගතයන් වහන්සේගේ කුසලතාවය ගැන මනින්න බෑ කිව්වා. ආයයමත් පෙරැත්ත කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්දය මේ ඉරුසඳු කැරකෙන මේ ලෝකේ මේක එක සක්වලක් කිව්වා. මේ වගේ ලෝක 1000ක් සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒ සහස්සී ලෝක ධාතුව වගේ 1000ක් දිසහස්සී ලෝක ධාතු කිව්වා. ඒ දිසහස්සී ලෝක ධාතුව වගේ 1000ක් තිසහස්සී මහා සහස්සී ලෝක ධාතු. ඒ තාක් දුරට ආනන්දය තථාගතයන් වහන්සේට කතාවස් කරන්න පුළුවන්. ඕනනම් ඊටත් එහා පුළුවන් කිව්වා. ඊළඟට ආනන්ද හාමුදුරු විස්මයටපත් වෙලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හැබැයි කොහොමද කතා කරන්නේ? ආනන්දය ඉස්ලාම තථාගතයන් වහන්සේ ආලෝකයේ පතුරවනවා. ඊට පස්සේ මේ ආලෝකයේ දිශාවට ඒ ලෝක ධාතු වලින් සත්‍යයන් හිත යොමු කරනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ ශබ්දයෙන් ඒ අයට දැනගන්න සලස්වනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ සාදු සාදු මට මහා ලාභයක්
මා සරණගේ ශාස්ත්‍රුන් වහන්සේ මේසා මහානුභාව සම්පන්නයි කියලා කියනවා. මහා 이르දිමත් අනුමෝදන් වුණේ නෑ ළඟ හිටපු කෙනෙකුට උදායි කියලා. එයා කියනවා ඉතින් ඔහෙට මොකද කියලා ඇහුවා. ඒතර ඒ කාලෙත් හිටියා මේ බුදුරජාණන් වහන්සේ කියලා හිත පහදිනකොට ඒකට කෙනෙහිලිකම් කරන්න. එකල එසේනම් මෙකල කවර කතාද? ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න මේක ඊට පස්සේ මේ ඒ කාලේ ඔහිගේ බලයක් දෝක ඔහි පහදින්න කියලා ඇහුව කෙලින්ම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? ආහා ආනන්දෙට මුකුත් කියන්න එපා කිව්වා. මේ චිත්ත ප්‍රසාදයේ ආත්ම භාව 7ක් සක්විති රජ කරවන්න පුළුවන්. ආත්ම භාව 7ක් සක්‍ර දේවේන්ද්‍ර බවට උපද්දවන්න පුළුවන්. මේ චිත්ත ප්‍රසාදෙට. එහෙනම් මේ චිත්ත ප්‍රසාදය කියන්නේ පොඩි එකක්ද? මේ ලෝකේ සමහරව වලිකන්නේ ওই චිත්ත ප්‍රසාදේ වනසන්නනේ. ඉතින් මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන්ගේ චිත්ත ප්‍රසාදේ තියාගන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන. හොඳට ඒ කෙරේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඒක මේ එක එක්කෙනාට මේ ඕන හැටියට නැති කරන්න දෙන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යම් දේශනාවක් ඇති. ඒ දේශනාව ඔබ ඔක්කොම ඔබේ භාෂාවෙන් ඉගෙන ගත්ත නිසා ඔබට මේ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වුණේ. මේ කවුරු මොනවා කිව්වා මොන ආකාරයට විස්තර කරගෙන ගියත් පාලියෙන් නෙමෙයි සංස්කෘතියෙන් කිව්වත් අපිට තේරෙන්නේ අපි භාෂාව නොවුනොත්. ඒ නිසා ඒ පාලි භාෂාවෙන් තිබෙන ධර්මය සිංහලෙන් තෝරලා දුන්නේ මහමෙවුනාවෙන්. එතකොට මොකද වුනේ? ඒකට හිත පහදිනවා. මේ දැන් බලන්න අද ඉගෙන ගත්ත අපි කුණ්ඩලී සූත්‍රය අහලවත් තිබ්බද? නෑනේ. මේ වගේ දේශනාවල් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා අහලවත් නෑ. ඉතින් එහෙම එකේ නොඇසූ දෙය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සැඟවී තිබෙනේ ධර්මයේ ඉස්මතු කරලා දෙනකොට අන්න හිත පහදවා ගන්න. එක එක්කිනාට ඕන දේවල් ගිලින්න එපා. හොඳට හිත පහදවා ගන්න මේ ධර්මයේ ගැන. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දැන් මේකේ හොඳට මේ බලන බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ තුනම තියෙනවා මේ කුණ්ඩලී දේශනාවේ. ඇයි බුදුරජාණන් වහන්සේ සත්තා දේවමනුසන ශාස්ත්‍රඥ වහන්සේ පේන්නේ නැද්ද මේ දේශනාවල? නිවන් මඟ මනාකොට පෙන්වනවනේ. ඒතර මේ ධර්මය පේනවන හොඳට. ඒ වගේම මේ ධර්මය අනුගමනය කළ මඟපල ලැබුණ මේ ශ්‍රාවකයන් වහන්සේලා මේ තුලින් තමයි මාර්ගඵල ලබන්නේ කියලා දාන ගන්න අద్భుත දෙයක් නෑ මේකේ. අద్భుත දෙයක් නෑ. එහෙම නැත්නම් මේ ධර්මයකට හිත පහදින්නකට ඒ හිත පහදිනවා කියන අකමැත්තෙන් එක එක වගේ ඕවනේ මේ මොන රහතන් වහන්සේලා අනාගතේ පහළලා හරියක කියාවි. තාම රහතන් වහන්සේලා පහළ වෙලා නැහැ නේද? ඒ නිසා ඉස්සරහට පහළලා හරියක කියව එදාට ඔයහිලට තරු පෙනි. එහෙම කියන අය පහළ වෙයි. ඒ නිසා මතක තියාගන්න ඒ ඔක්කොම මොකද්ද? ඊර්ෂ්‍යාව. ඒ නිසා මේව හොඳට තේරුම් අරගෙන චිත්ත ප්‍රසාදය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝ රත්නය කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ කාටවත්ම මොනම ක්‍රමයකටවත් වෙනස් කරන්න බැරි විදියට. මොනම ක්‍රමයකටවත් සැක උපද්දවන්න බැරි විදියට චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඊට පස්සේ සිල්වත් වෙන්න. සාමාන්‍යයෙන් ඔබට තියෙන්නේ පංචශීලයේ. සිල්වත් වෙන්න. ඒ සිල්වත් වීම තුළ මේ දැන් අපි ගත්තොත් යා සතුන් මරන්නේ නැත්තම් යා සිල්වත් කෙනෙක්. සොරකම් කරන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. වැරදි කාම සේවනයේ දෙන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. බොරු කියන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැත්තම් පංචශීලයේ පිළිපිටපු කෙනෙක් යා. එක එක්කෙනා එක එක විදිහට සීල්පද තෝරා ඒවට අහු වෙන්න යන්න එපා. ඕක තමයි පංචශීලයේ. ඉතින් මේ පංචශීලයේ සීලවන්ත වෙන පිරිස ඊට පස්සේ මොකද කරන්නේ? මේකට උවමනා කරන ආකාරයට හේතුඵල ධම සම්මාදිට්ඨිය ඇති කරගන්න හේතුඵල ධම නුවණ විමසන්න දක්ෂ වෙනවා. ආන්‍යවත් ඇති කරගන්න ඕනේ.
පහදින්න බුදුරජාණන් වහන්සේ කෙරේ අර පැහැදිලා බුදුගුණ සිහි කරන එකට ධර්මයේ සිහි කරන එකට දැන් බලන්න ඔබට මතක් කරගන්න පුළුවන් නේ. සාකේත නුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අංජන වනේ මෙගදායේ. එදා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුමක් අනුසස් කොට දකිමින්ද වාසය කරන්නේ. මොකද්ද? විද්‍යා විමුක්ති ඵල අනුසස් වශයෙන් දකිමින් වාසය කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් නේ මම සරණ ගියේ. සතුටු වෙන්නේ මේ හිත. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම බොහෝ දුර්ලභ අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මතකද පින් තියෙන ටිකයි. ගොඩක් පින් නැහැ. ඒ තියෙන පින් ටික එක එක්කෙනාට නැති කරන්න දෙන්න එපා. කුසල අකුසල හඳුනා ගන්න බැරි වුණොත්, අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් වශයෙන් හඳුනා ගන්න බැරි වුණොත්, සත්පුරුෂයා කියලා හිතාගෙන අසත්පුරුෂයා ඇසුරු කළොත්, අසත්පුරුෂයා කියලා හිතාගෙන සත්පුරුෂයා අතෑරියොත්, එයාට අහිමි වෙන්නේ නිවන් මඟ. ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම තමයි අහිමි වෙන්නේ. සත්පුරුෂයා කවදාවත් මතක තියාගන්න මේ ද්වේෂය ඇති කරවන්න දේවල් කියන්නේ. සත්පුරුෂයා කරන්නේ හිත පහදවන දේවල්. බුදුරජාණන් වහන්සේ මෙසේ වනසේක. මේ ධර්මයක් ඇතිසේක. ශ්‍රාවක සංඝරත්නි මේ ගුණයෙන් යුතුයසේක. සීලේ මේ ආකාරයි කීකිමි සෝතාපට්ටි අංග ආරි සත්‍ය මේවා තමයි සත්පුරුෂයා තෝර දෙන්නේ. ඒ නිසා මේ සත්පුරුෂයා අඳුන ගන්න සත්පුරුෂ ආශ්‍රය කරන්න. අසත්පුරුෂ ආශ්‍රයෙන් වෙන් වෙන්න. මොකද හිතවත් වෙලා නිකන් hina වේගන යාරයක් විතර කට පළල් කරගෙන ඉවි. හානේ දැක්ක කල් කියාගෙන. ඇයි එන්නේ හිත හොදින් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ ඒක මිනිස්සෙකුගේ කටේ hinaව තිබ්බට හිතේ තියෙනවා හලාහල විස. ඉතින් මේ හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අවබෝධයෙන් තමන්ගේ හිතන්න මට පින් ටිකයි තියෙන්නේ මම මේ පින් ටික රැක ගන්න ඕනේ. මම මේ පින් වලින් මේ ධර්මාර්ගය දියුණු කර ගන්න ඕනේ. මේ එක එක්කිනාට මගේ පින් ටික විනාශ කරන්න දෙන්න බෑ. ආන්නේ අවබෝධයේ පිහිටලා සෑම කෙනෙකුටම මේ ජීවිතයේදී මේ සෝවාන් මාර්ගයටපත් වෙලා සෝවාන් ඵලාදී උතුම් මාර්ගඵල අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ තුලින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට ඉන්ද්‍රිය සංවරයේ දියුණු කරගෙන ත්‍රිවිධ සුචරිතයේ දියුණු කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගෙන සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා යන බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් විද්‍යාව පහල කරගෙන ඒ විමුක්තිය නම් නිකලෙසු අමා නිවන කරා යන්නට මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු